6 7 8 9 10 11 ශ්‍රේණි සඳහා සිංහල භාෂාව හා සාහිත්‍ය දැන් ඔන්ලයින් තාක්ෂණය අපේ සිංහල පන්තිය වසර 15කට වැඩි ප්‍රමාණයක් දූ දරුවන්ගේ දෙමාපියන්ගේ විශ්වාසය දිනු ප්‍රදේශයේ හොඳම සිංහල ගුරුවරයා ප්‍රවීණ සිංහල දේශක දුමින්ද විජේවර්ධන සිංහල පන්තියේ රචනා හුරුව අක්ෂර වින්‍යාසය නිවැරදි කිරීම සාහිත්‍ය විචාර සිංහල අවබෝධය සිංහල ව්‍යාකරණ සඳහා වටිනා නිබන්ධන පෙළක් 077 29 81 307 හෝ 077 22 89 548 WhatsApp අංකයෙන් ඔබ අදම ලියාපදිංචි වන්න. හරි. හොඳයි. සියලුම දෙනාට සුබ උදෑසනක් වේවා. මම හිතන්නේ තවමත් දුවල පුතාලා එකතු වෙමින් පවතින්නේ. ඒක නිසා අපි අද සම්මන්ත්‍රණේ බොහොම වැදගත්. මොකද අද සම්මන්ත්‍රණය ඉතාමත් වැදගත්. ඒක නිසා අද සම්බන්ධ වෙලා ඉන්න අපේ පන්තියට එන නොයන විශේෂයෙන්ම අද දවසේ අපේ පන්තියට සහභාගී වෙන මේ හැම දරුවෙක්ම මගේ පන්තියේ දරුවෙක් කියලා හිතලා මේ සම්මන්ත්‍රණය මේ වටිනා පැය දෙක ගත කරන්න ඕනි. ඔබ ගාමින් පුංචි වතුර වීදුරුවක් විතරක් තියාගත්තට කමක් නැහැ. ඒ වගේම එහෙ මෙහෙ යන්න ලෑස්ති වෙන්න එපා. මේ කඩිකුලප්පුව වගේ හෙට මෙහෙට යන්න ලෑස්ති වෙන්න එපා. මනස එක තැනකට තියාගන්න පුළුවන්ද කියලා බලන්න අඩුම ගානේ පැය දෙකක්. නැතුව සිංහල විෂය ඉගෙන ගන්න බෑ පුතේ. ඒක නිසා අද බොහොම වැදගත් දවසක්. බොහෝ දවසක්. ඉතින් මේ බොහෝ දවසේ අපි ජීවිතේ වැදගත් විභාගයක් වෙනුවෙන් ඒ විභාගයේ තියෙන වැදගත් විෂයක් වෙනුවෙන් අද දවසේ පුංචි කාලයක් වැය කරන්නයි සූදානම් වෙන්නේ. පුතේ අපේ ජීවිතේ වැදගත් කඩඉමක් තමයි මේ 2021 ඒ වගේම 2022 O level විභාගය. කවුරු කොහොම කිව්වත් පුතේ අපේ ජීවිතේ තීරණාත්මක කඩයිම තමයි O level. ඒකෙත් අපේ ජාතිය මොකද අපේ ජාතිය සිංහල. ඒකෙත් අපේ ජාතිය සිංහල. සිංහල විෂයට ඒකක් ගන්නවා කියන එක ඉතාමත් වැදගත්. ඉතින් අද දවසේ මේ සිංහල විෂයේ සාහිත්‍ය එම නැත්නම් සිංහල විෂයේ වැදගත්ම පේපර් එක සිංහල සාහිත්‍ය පේපර් එක තුන්වෙනි ප්‍රශ්න පත්‍රය. දරුවෝ එනගන්න පේපර් එක. රිසල්ට් එක S එකක් කරන පේපර් එක. නේද? සිංහල විෂයේ අසමතුන් බිහි කරන්න පුතේ සාහිත්‍ය පේපර් එකේ. ඒකට හේතුව තමයි විචාර ලියන්න දන්නේ නැහැ. ඔන්න අපි අද පාඩමට ප්‍රවිෂ්ටයක් ගන්න යන්නේ. මොකද තාමත් දරුවෝ සම්බන්ධ වෙනවා. මම හිතන්නේ මේ වෙනකොට ළමයි 400ක් විතර සම්බන්ධ වෙලා ඉන්නවා. ළමයි 400ක් විතර සම්බන්ධ වෙලා ඉන්නවා. ඔය ඒවා මේවා ලියන්න එපා. ස්ක්‍රීන් දාලා ලියන්න එපා ඒවා මේවා. හරි ඒක නිසා හැමෝම බොහොම පිළිවෙලින් ඉන්න ඕනේ විනය අංක 1 නේද? මොකද ගුරුවරයෙක් යමක් දෙනකොට ඒක ගන්න දැනගන්න ඕනේ පුතේ. ඒකටත් පින තියෙන්න ඕනේ. ඒක අරගෙන වැඩ යන්න ඕනේ. ඉතින් සිංහල භාෂාවේ වැඩිම අසමතුන් ප්‍රමාණයක් බිහි කරන්න පුතේ සාහිත්‍ය පේපර් එකේ. සිංහල සාහිත්‍ය පේපර් එකේ. එතකොට සාහිත්‍ය පේපර් එකේ අපි අද උගන්වන්නේ
කොහොමද හරියටම ਵਿਚාරයක් ලියන්නේ කියලා. කොහොමද හරියටම ਵਿਚාරයක් ලියන්නේ? කොහොමද හරියටම ਵਿਚාරයක් ලියන්නේ? විචාරයක්. විචාර. හැමෝම බය. හැමෝටම ඇලර්ජික්. මගේ භාෂාවෙන් කිව්වොත් උතේ ඇලර්ජික්. පන්ති ਵਿਚාරයක් ලියපුවම අම්බෝස විචාරද එහෙමයි කතා කරන්නේ. හැමෝටම ඇලර්ජික්. මෙන්න මේ විචාර ලියන්නේ කොහොමද කියලා අපි අද කතා කරනවා. ඒක නිසා සම්මාන්ත්‍රණයට මුකුත් ටියුට් ඕනේ නැහැ. එහෙම ටියුට් දීලත් නැහැ. සම්මාන්ත්‍රණයට අවශ්‍ය වෙන්නේ නැහැ මුකුත්. දැන් මම කියන්නම් මේ සම්මාන්ත්‍රණයට මොනවද ඕනේ? ඔය දෙපැත්තේ අම්මලා තාත්තලා ඉන්නවනම් මේ පැය දෙක දරුවා ගාවට එන්න. මේ දරුවා මේක ඉගෙන ගන්නවද කියලා බලන්න. දරුවොත් එක්ක ගොනු වෙන්න පවුලක් විදියට අද එකට ඉන්න. මේ කොරෝනා වසංගත කාලේ අපේ අධ්‍යාපනය අලුත් දිශාවකට යොමු කරන්නයි මම සූදානම් වෙන්නේ. හරි සිංහල වලට පුතේ අපිත් එක්ක ආවොත් අනිවාර්යයෙන් එකක් කරන් දෙනවා. ඒක අනිවාර්ය එකක්. හරි ඒක නිසා අද මොනවද අපිට ඕනේ? පුතේ ඕනේ කොලයක් වඩාත් හොඳයි. CR කොලයක් තියෙනවා නම් CR පිටුවක් CR පිටු දෙකක් CR කොලයක් CR කොලයක් CR පිටුවක් පුතේ නිල් පාට හරි නිල් හරි කළු හරි පැන CR කොලයක් නිල් එහෙම නැත්නම් කළු පැන එච්චරයි. ඒ වගේම සිංහල සාහිත්‍ය පොත හැමෝටම මේක ඇති. සිංහල සාහිත්‍ය පොත පුතේ මගේ සම්මන්ත්‍රණේ මං හිතන්නේ මේ වෙනකොට 500 ඇවිල්ලා ලොග් අවුට් වෙන්න එපා. ලොග් අවුට් වුණොත් ආයිත් එන්න බෑ කොයිද? ආයිත් එන්න බෑ. මොකද අපි මේ සම්මන්ත්‍රණය කරන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනයේ වැදගත් තීරණාත්මක විෂය කොට දාන්න. දැන් 500 පිරීලා තියෙන්නේ. ළමයි 500 පිරීලා. දැන් ගියොත් අනේ සිග්නල් ඩ්‍රොප් එකක් වෙලා ගියොත් මගේ දුවේ පුතේ එන්න බැරි වෙයි. හරි ඒක නිසා නිකන් හරි එහෙම වුණොත් අපි YouTube එකට මේ රෙකෝඩින් එක අප්ලෝඩ් කරනවා. ඒ වගේම හැම ගෲප් එකකටම මේ රෙකෝඩින් එකේ ලින්ක් එක එවනවා. ඒක නිසා ලොග් අවුට් වෙන්න එපා. දැන් මේ තුන ගන්න ඇති. මේ තුන ගන්න ඇති. CR කොලයක් නිල් පාට හෝ කළු පාට පෑනක් උදේ රතු පෑන් ගන්න එපා. හරිද? රතු පෑන් අල්ලන්නවත් එපා. විසි කරලා දාන්න ජනේලෙ විසි කරන්න. රතු පෑන. ඔය තීන්ත කුප්පි තියනවා නම් විසි කරන්න. ටිපෙක්ස් අම්බෝ විසි කරලා දාන්න පුතේ. විසි කරලා දාන්න. කුක්කු බෝතලේ වගේ තියාගෙන නිතරම මිරික විසි කරලා දාන්න. ඒව තියාගන්නවත් එපා. ළඟට ගන්නවත් එපා. අයින් කරන්න. CR කොලයයි නිල් කළු පෑන්නයි නිල් හෝ කළු තියනවනේ. ගෙදර පෑන් කෑල්ලක් හොයාගන්නකෝ. අනේ අර රජයෙන් දුන්න සිංහල සාහිත්‍ය පොත කොරෝනා හින්දා ඒක විනාශ කරගත්තද දන්නේ නැහැ. සිංහල සාහිත්‍ය පොත ඒකත් ගන්න. වතුර එකකුත් ළඟින් තියාගන්න. පොඩ්ඩක් තියාගන්න. නිකන් ඇඟට අමාරුයි වගේ තේරුණොත් වතුර චුට්ටක් බොන්න එච්චරයි. හරි කෑම බීම තියාගන්න එපා වෙන ඒවා. හොඳයි. අපි එහෙනම් කොහොමද විචාරයක් ලියන්නේ කියලා බලමු. කොහොමද විචාරයක් ලියන්නේ කියලා.
හොඳින් සාවධානව අහගන්න. හොඳින් සාවධානව අහගන්න. කොහොමද හරියට ਵਿਚාරයක් ලියන්නේ? පුතේ මම අද පටන් ගන්නෙ අපිට මේ සිලබස් එක හඳුන්වලා දුන්නු වර්ෂේ. ඒ කියන්නේ පුතේ 2016 O level විභාගයට ආපු පළමු විචාර ප්‍රශ්නයෙන් තමයි මම අද මේ පළමු සම්මන්ත්‍රණය පටන් ගන්නෙ. පළමු සම්මන්ත්‍රණය පටන් ගන්නෙ. පුතේ අපේ සාහිත්‍ය පොතේ පාඩම් තියෙනවා පුතේ කීයක් තියෙනවද සාහිත්‍ය පොතේ පාඩම්? සාහිත්‍ය පොතේ පාඩම් තියෙනවා පුතේ 16ක්. 16ක් තියෙනවා පුතේ. අපිට විචාරයක් ලියන්නේ කොහොමද කියන එක අපි තීරණය කරන්න ඕනේ. අපි දෙගොල්ලන්ටම ඒ කියන්නේ 10 11 දෙගොල්ලන්ටම දාන්න ප්‍රශ්නයක් අරගෙන. ඕගොල්ලෝ හැමෝම මේ වෙනකොට කොහේ හරි පන්තියකින් එහෙම නැත්නම් ඉස්කෝලේ ගියපු පළවෙනි දවස් ටිකේ නේද? මොනවා හරි තැනකින් කොහෙන් හරි ඕගොල්ලෝ උම්මග්ග ජාතකය ඉගෙනගෙන ඇති. උම්මග්ග ජාතකය ඉගෙන ගත්තට ළමයි බහුතරයක් දන්නේ නැහැ පුතේ ਵਿਚාරයක් ලියන්නේ කොහොමද කියලා. ළමයි බහුතරයක් දන්නේ ඉවරයි. විචාර ලියන්න බෑ කියන්නේ පුතේ සිංහල පේපර් එක ලියන්න එපා. පාඩුවේ ගෙදර ඉන්න. හරි. විශේෂයෙන්ම උම්මග්ග ජාතකය කියන්නේ අපිට වැදගත්ම පොත. හරි. එතකොට අපිට පේපර් එකේ විචාර කීයක් එනවද? අපිට පේපර් එකේ විචාර කීයක් එනවද? පුතේ අපේ පළමු විචාරය 3. ඊට පස්සේ පුතේ 4. ඊට පස්සේ 5 6 7 ඔන්න ඒ විදිහට ඉලක්කම් වලට තියෙනවා විචාර. දැන් හොඳට අහගන්න. තුන්වෙනි විචාරයේ රෝම ඉලක්කම් තියෙනවා පුතේ 2ක්. රෝම ඉලක්කම් 2ක් තියෙනවා. පළවෙනි එක උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකය. අපි හිතමුකෝ උම්මග්ග ජාතකයෙන් තමයි එන්නේ. ජාතකය. ඊට පස්සේ පුතේ තියෙනවා නැතහොත්. නැතහොත්. දාගන්න. නැතහොත් පේපර් එකේ මේ අර චොකා බයිලා පේපර් එකේ නෙමෙයි O level පේපර් එකේ. O level පේපර් දන්නේ නැතුව ඉතින් සමහරු. ඊට පස්සේ තියෙනවා පුතේ ආයි රෝම ඉලක්කාංක 2ක්. නැතහොත්. නැතහොත් පළවෙනි එක තිබ්බා රෝම ඉලක්කාංක 2ක්. ඊට පස්සේ ආයෙ තියෙනවා නැතහොත් අපි හිතමුකෝ එතන තියෙනවා ලෙන අතහැර යාම. ලෙන අතහැර යාම. ලෙන අතහැර යාම. පේනවනේ? එකම ප්‍රශ්නේ ලොකු ඉලක්කාංක 3 ඒක ඇතුලේ තියෙනවා රෝම ඉලක්කාංක 1යි 2යි ආයි තියෙනවා පුතේ රෝම ඉලක්කාංක 1යි 2යි. ඊට පස්සේ හතරවෙනි ලොකු ප්‍රශ්නය ඒකෙත් තියෙනවා පුතේ දැන් මෙතනින් ඉවරයි. 3 ඉවරයි. තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. අපි පොඩ්ඩක් පල්ලෙහාට ගමු. එහෙනම් පැටලෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. කොහොමද හරියටම විචාරයක් තෝරගන්නේ? මේ තුන්වෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය තියෙනවා. ඒකෙත් තියෙනවා 1යි 2යි. 1යි 2යි. නැතහොත් ඒකෙත් තියෙනවා 1යි 2යි. නැතහොත් ඊට පස්සේ තියෙනවා 3 4 ඉවරයි නම් බෝඩ් එකේ මේ පැත්තට යන්නම් පේන්නේ නැති නිසා ඊට පස්සේ තියෙනවා
5 6 7 5 6 7 දැන් විචාර ප්‍රශ්න කීයක් තියෙනවද? විචාර ප්‍රශ්න 1 2 3 4 5යි නෑ 5ක් නෙමෙයි. විචාර ප්‍රශ්න මගේ දුවේ පුතේ තියෙනවා පේපර් එකේ 7ක්. 3 1 නැතහොත් 3 2 1යි 2යි 4 4 1 4 2 නැතහොත් ඒ කියන්නේ විචාර පේපර් එකේ ප්‍රශ්න 1යි 2යි 3යි 4යි කී ප්‍රශ්නද? ලකුණු 15. ලකුණු 15. ලකුණු 15 ප්‍රශ්න හතරක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. ආයි 1යි 2යි 3යි 4යි. සමාන පටලව ගන්නවා. මේ දෙකම ලියනවා. ලකුණු හම්බ වෙන්නේ නැහැ. 3 දෙකම ලියනවා පුතේ. ඉවරයි. දැන් පේපර් ලියලා මම බලනවා. බලනකොට සමහරු ලියනවා 3 1යි 2යි ඉවරයි. අපි WhatsApp එකේ වන පේපර් උත් බලනවා පුතේ වෙන ගුරුවරු වගේ නෙමෙයි. මම බලනවා. හරි. 1යි 2යි මේ දෙකම ලියනවා. ඉවරයි. ලකුණු හම්බ වෙන්නේ එක ප්‍රශ්නයකට විතරයි. 3 1 2 තියෙනවා. 4 1 2 තියෙනවා. මේ ප්‍රශ්න හතරට ලකුණු 15ක් හම්බ වෙනවා. මේකෙන් එකක් තෝරගන්න ඕනේ. මේකෙන් එකක් තෝරගන්න. මේකෙන් එකයි මේකෙන් එකයි. පැහැදිලිද? මේකෙන් එකයි මේකෙන් එකයි. ඊට පස්සේ මේ තුනෙන්ම එකයි. මේ තුනෙන්ම එකයි. එතකොට ප්‍රශ්න බැලුවා 3 1 අපි අද ලියන්නේ මේක 3 1 උමංග ජාතකය. හැමෝම දන්නවා උමංග ජාතකය. නේද? කුරුණෑගල රාජධානී සමයේ කතෘ මණ්ඩලයක් විසින් සංස්කරණය කරලා ලියපු ජාතක කතා පොතේ දීර්ඝතම ජාතකය ලොකුම ජාතකය චබි එක ලොකුම ජාතකය උමග්ග ජාතකය අපිට සිංහල සාහිත්‍ය පොතේ පළවෙනියටම තියෙන පාඩම උමග්ග ජාතකය. මේ උමග්ග ජාතකයෙන් මම ලියනවා විචාරයක්. ඊට පස්සේ මේක ලිව්වා නම් ඒ පේපර් එකේ ආයි ලියන්න ඕනේ මෙතනින්. ඊට පස්සේ මේ තුනෙන් කැමති එකක් ලකුණු පුතේ මෙතෙන්ට 10යි. ඔන්න ඔහොම තමයි සිංහල සාහිත්‍ය පේපර් එකේ සංයුතිය හැදෙන්නේ. සංයුතිය හැදෙන්නේ. මේ ප්‍රශ්න තුනම ලියන්න අපිට කාලය කොච්චර ඕනේද? මං කියලා දෙන්නම්. කියලා දීලා නැතුව ඇති. කිසිම ගුරුවරයෙක් කියලා දීලා නැතුව ඇති. ටයිම් එකට කොහොමද ලියන්නේ? නිවැරදිව ප්‍රශ්නේ තෝරගන්නේ කොහොමද කියලා දීලා නැතුව ඇති. අද මං කියලා දෙන්නම්. දැන් තේරෙනව නේද ප්‍රශ්නේ එන විදිය? මෙහෙම එන්නේ. දැන් අපි ලියන්නේ උමග්ග ජාතකයේ කොහොමද අපි විචාර ප්‍රශ්නයක් ලියන්නේ? ඔන්න බලා ගන්න. හරි පේපර් එකේ නම් ප්‍රශ්න ලියන්නේ නැහැ. O level පේපර් එක ලියනකොට ප්‍රශ්න ලියන්නේ නැහැ. හැබැයි අපි අද ප්‍රශ්නේ ලියාගමු. අපි ඔක්කොම ප්‍රශ්නේ ලියාගමු. එම හොඳයි නේද? අපි ඔක්කොම ප්‍රශ්නේ ලියාගමු. හරි. ඔව් විභාගයේ ලියන්න ඕනේ අර මං කිව්ව විචාරවලේ තුනෙන් එකේ තුනේ ප්‍රශ්න දෙකක් තියෙනවා එකෙන් එකයි. හතරේ ප්‍රශ්න දෙකක් තියෙනවා එකෙන් එකයි.
එතකොට ਵਿਚාර දෙකයි 6 7 8 නේද 5 6 7 ප්‍රශ්න වලින් එකයි ඔක්කොම විචාර ප්‍රශ්න තුනයි O level වලට විචාර ප්‍රශ්න තුනක් ලියන්නේ පුතේ පාඩම් කීයක් ඉගෙනගෙනද පාඩම් 16ක් ඉගෙනගෙන අනේ පාඩම් 16ක් ඉගෙනගෙන විචාර ප්‍රශ්න තුනයි ලියන්නේ ඒ කියන්නේ පාඩම් තුනයිනේ පුතේ මේ 16න් තුනයි ලියන්න ඕනේ 16ම ලියන්න නෑ එහෙනම්නේ විභාගේ අමාරු මං කියලා දෙන්නම් මේ සැරේ අනිවාර්යයෙන් ප්‍රශ්නයක් මේ ගන්නේ පාඩම උම්මගේ ජාතකය මේ සැරේ අනිවාර්යෙන් එනවා තක්කෙට එනවා හරි ඒ ਵਿਚාරයක් තමයි අද ලියන්නේ හොඳයි දැන් අපි ගමු අර නිල් පෑන ගමු හරි ඊට පස්සේ අපි ගමු අර CR කොලය දැන් මම කියලා දෙන්නම් හරියටම කොහොමද ලියන්නේ කියලා රෝම ඉලක්කම් අංක දාන්නේ කොහොමද විචාරය කොහොමද ලියන්නේ මේ මම දැකලා තියෙනවා සමහරක් විචාර ලියන දරුවෝ ගැන දැක්කම දුක හිතෙනවා පුතේ දුක හිතෙනවා අවුරුදු දෙකක් පුතේ පන්ති ගිහිල්ලා විචාරයක් ලියන්න උගන්වලා නැහැ ඩොම්පච ලියන්නේ මේ සමහර ගුරුවරු කියලා දීලා තියෙනවා පුතේ මේ උද්ෘත අපිට හදලා ලියන්න පුළුවන්. එහෙම බෑ. හරිද? උද්ෘත තක්කෙට ලියන්න ඕනේ. නිකන් හරි උද්ෘතය සම්පූර්ණයෙන් දන්නේ නැත්නම් භාගයක් ලියන්න පුළුවන්. අපිට ඕන වචන දාන්න බෑ. උදාහරණ වලින් මම කියලා දෙන්නම්. හරි? එහෙමනම් දැන් මගේ රත්තරන් දුවල පුතාලා අර පෑනයි කොලේ ගන්න ඊට පස්සේ මෙන්න මෙහෙමනේ ඇත්තේ මෙහෙම ඇත්තේ මෙහෙමනේ කොලේ ඇත්තේ නේද මෙහෙම කොලේ ඇති ඔය කොලේ මම සිස්ටම් එකක් කියලා දෙන්නේ ඔය කොලේ දැන් මේ O level විභාගේ ලියන එක හරි O level විභාගයේ ප්‍රශ්නෙට උත්තරය ලියන්නේ කොහොමද? පුතේ මේකේ උඩින් ඉඳන් රූල් 1යි 2යි 3යි 4ක් අතරින් උඩින් ඉඳන් රූල් 4ක් අතරින් අඩින් උලකුත් ගන්න ඉරක් ගන්න අඩින් උලකුත් ගන්න ඉරක් ගන්න පොඩ පැහැදිලිව ලියන්න යන්නේ ක්ලියර් එකට ලියන්න යන්නේ ඊට පස්සේ ප්‍රශ්නය මේව ලියා ගන්න ඔන්න ප්‍රශ්නාංක 3 ප්‍රශ්නාංක 3 ඔන්න මම මෙතනින් ලියුවා 3 ලොකු ඉලක්කම 3 අර ඉරි අයින් කරපු එක පැත්තේ උඩ ලියා ගන්න 3 අර රූල් 4ක් අතරින් මෙතනින් වාගේ නම ලියන්න දැන් මේක ලියලා ඉවර වෙලා මට දාන්න WhatsApp කරන්න මම නම්බරේ දෙන්න හරි ඊට පස්සේ ඔයාගේ ශ්‍රේණිය ලියන්න දැන් ලියා ගන්න මාත් එක්ක ඔයාගේ නම ලියන්න ඔයාගේ ශ්‍රේණිය ලියන්න ඔයාගේ ආයතනය තියෙනවා නම් ලියන්න පුතේ මෙතනින් ආයතනයක් නැහැ නිසා මට අයිනම් ඔන්ලයින් කියලා ලියන්න නැත්නම් ප්‍රදේශය ලියන්න අපි හිතමුකෝ අනුරාධපුරයේ ඔන්ලයින් ගම්පහ ඔන්ලයින් නම ලිව්වා වසර ලිව්වා ආයතනය ලිව්වා ආයතනයකට සම්බන්ධ වෙන්න ඉන්නවා නම් බලාපොරොත්තු වෙන්නේ හරිද බලාපොරොත්තු නැහැ O level විභාගෙට මේ තුන ලියන්නේ නැහැ රූල් 4ක් අතහැරලා ලියන්න මම කියලා දෙන්නම් ප්‍රශ්න අංකේ ධර්මනේ හරිද මම මේ කියලා දෙන්නේ ඔයාලගේ රීඩ් එක වෙන්න ඊට පස්සේ නම ලිව්වා හරි වසර ලිව්වා ආයතනය ලිව්වා ඇති
හැබැයි රූල් හතරක් උඩින් හරිද ඔයාලට විභාගේ හම්බ වෙන පේපර් එකේ තියෙන මෙහෙම කොටු මේ විභාග අංක ලියන්න. ඒකේ අංක ලියුවාම ඇති. දැන් ඒක අමතක කරන්නකෝ. ප්‍රශ්න අංක 3. රූලක් ගැහුවා ප්‍රශ්න අංක 3 ලියුවා. ප්‍රශ්න අංක 3 ලියලා දැන් අපි ලියමු අද අපි ලියන ਵਿਚාරය. පළවෙනි රෝම ඉලක්කම් අංක 1. හරි YouTube එකට අප්ලෝඩ් කරනවාමයි පුතේ දැන් අප්ලෝඩ් කරන්නේ YouTube එකට අප්ලෝඩ් කරන්න පැයක් දෙකක් යයි. හරි සම්මන්ත්‍රණයේ ලොග් අවුට් වෙලා එන්න එපා දැන් 500 ඉන්නේ. එන්න බැරුව ළමයි කෝල් ගහනවා. කරන්න දෙයක් නැහැ. අද 500යි ගන්න ලබන සතියේ 10 ගන්නවා. අද සෙමින එකේ 500යි ලබන සෙමින එකේ 10කට දෙන්නේ. 1000ක් ගන්නවා. ඒකින්ද ලොග් අවුට් වෙන්න එපා. හරි ලබන සෙමින එකේ 1000 ගන්නවා පුතේ අද සෙමින එකේ 500යි ඉඩ. හරි ඒකින්ද 500යි ඊට පස්සේ අප්ලෝඩ් කරනවා රෙකෝඩින් එවන්න යාළුවන්ට ෂෙයා කරන්න. එච්චරයි දැන් එන්න බෑ 500 සම්පූර්ණයි. හරි 500 සම්පූර්ණයි බලන්න පාටිසිපේට් වල ඇති 500යි දැන් එන්න බෑ. දැන් ඉවරයි. හරි 3 දැන් කො එන්න බැරි වෙච්ච කට්ටියට පාඩු ඉන්න කියන්න දැන් ආපු කට්ටිය ඔළුව තියාගන්න හරියට. 1 උපයුක්ත භාෂා රීතිය ලියාගන්න. භාෂා රීතිය. හරි අර කොටුවෙන් අර ෆුල් ස්කැප් වල ඉර ගහපු එකෙන් මේ පැත්ත ලියන්න එපා. මේ පැත්ත අපිට අයිති නෑ. අංකයක්වත් දාන්න එපා. මෙතන උඩ අංකේ දාන්න. රූල් හතරක් තියලා ඉරක් ගහලා උඩ අංකේ දාන්න. මේ පැත්ත භාවිතා කරන්න එපා පුතා. වැරදි. තානම් මේ පැත්ත භාවිතා කරන්න එපා. හරි. දැන් හරියට කියලා දෙනවා. අද ඉඳන් ලියන්න. හරි. උපයුක්ත භාෂා රීතිය රෝම ඉලක්කම් අංක 1 උඩින් 3 දැම්මා. උපයුක්ත භාෂා රීතිය ඊට පස්සේ රෝම ඉලක්කම් අංක 2 ලකුණු 15 ප්‍රශ්නයක් ලියන්නේ. හරි යෝග්‍ය උපමා භාවිතය. योग्य उपमा भाविते पुता उपयुक्त भाषा रीतिय देख योग्य उपमा भाविते उपयुक्त भाषा रीतिय रोमिलकांक 1 रोमिलकांक 2 योग्य उपमा भाविते योग्य उपमा भावितය පැහැදිලි ප්‍රශ්නාංක 3 ඔළුවට දාගන්නයි 3 ලියුවා 3 දාන්නවනේ අංක 3 උඩින් ලියන්න හරි පළවෙනි රෝම ඉලක්කම් අංක 1 ඊට පල්ලෙහායි උපයුක්ත භාෂා රීතිය रोम इलक्कम अंक 2 योग्य उपमा भावितय योग्य उपमा भावितय हां බුදු අම්බෝ මේ වගේ ප්‍රශ්න අපි හිතලත් නෑස පුතේ මෙතනින් ආයිරක් ගන්න ආයිරක් ගහගන්න ආයිරක් ගන්න පොඩක් ඉරක් ගන්න එපා පොඩක් උම්මග්ග ජාතකේ ඔන්න ලියන්න උම්මග්ග ජාතකේ ඊට පස්සේ උම්මග්ග ජාතකේ දැන් ප්‍රශ්නේ ලියන්නේ රූලක් තියන්න එපා මේක ලිව්වා ඊළඟ රූලේ ලියන්න ආයි රූල් අරින්න ඕනේ මොකද රූල් අරින්න එපා උම්මග්ග जातके
සාර්ථකත්වයට හේතු වී ඇත. මම දිගටම කියනවා. සාර්ථකත්වයට හේතු වී ඇත. හේතු වී ඇත. උපයුක්ත භාෂා රීතිය, योग्य उपमा භාවිතය, උම්මග්ග ජාතකයේ සාර්ථකත්වයට හේතු වී ඇත. නැවතීමේ තිත. ඊට පස්සේ දෙවෙනි නූලේ निर्दिष्ट කොටසින් එක් කරුණකට ලස්සනට ලියා ගන්න. එක් කරුණකට निर्दिष्ट අල්ප ප්‍රාණට යන්න, මහ ප්‍රාණ නෙමේ අල්ප ප්‍රාණට යන්න, निर्दिष्ट කොටසින් එක් කරුණකට උදාහරණ उपयुक्त भाषा रीतिय, योग्य उपमा भावितय, උම්මග්ග ජාතකයේ සාර්ථකත්වයට හේතු වී ඇත. දැන් මේ ප්‍රශ්නේ ලියන්නේ මේ ප්‍රශ්නේ ලියන්නේ. තව ਵਿਚාරේ පටන් ගත්තේ නැහැ. ඔළුවට දාගන්න. හදවතට තට්ටු කරන්න අපි මීට කලින් මෙහෙම ඉගෙන ගත්තද කියලා. පොඩි තට්ටුවක් දාන්න. निर्दिष्ट කොටසින් එක් කරුණකට උදාහරණ දෙක නිකන් දෙක ලියන්න එපා, ඉලක්කම ලියන්න එපා. දෙක දානවා කියලා නිකන් දාන්න එපා. දෙක ඉලක්කම් ඒව ගණන් පන්තිය දාන්න, සිංහල පන්තිය දාන්න එපා. දෙක निर्दिष्ट කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගි දක්වමින්. හරියට ප්‍රශ්නේ ලියා ගන්න. දක්වමින් විමසන්න ප්‍රශ්නේ ලියපු කට්ටිය ටක් ගාලා chat box එකට දාන්න ඕකේ කියලා. විනාඩියෙන් දාන්න chat box එකට ඕකේ දාන්න. ටක් ගාලා ප්‍රශ්නේ ලියපු කට්ටිය ඔය chat box එකක් තියෙනවා. ඕකේ පට වෙඩි තියනවා වගේ. අනියා ඇලි මෑලි වෙලා බෑ සිංහල ඉගෙන ගන්න. වෙඩි තියනවා වගේ දාන්න. ඕකේ කෝ 300යි 370යි. ओके දාන්න. ඕකේ chat box එකේ 500 වෙන්න ඕනේ. නැත්නම් යන්න පුළුවන්. තව ළමයි ඉන්නවා. තව ළමයි එළියේ. පන්තියට එන්න බැරුව ළමයි එළියේ. හරිකෝ 500යි 500ක් පෙන්නා. හරි හොඳයි. ප්‍රශ්නේ ලියාගත්තා නේද? ඔය ස්ක්‍රීන් අයින් කරන්න. දැන් ඕම ඉන්න 500ම ආවා. දැන් ප්‍රශ්නේ ලියාගත්තා. දැන් අපි උත්තරේ ලියන්න යන්නේ. හොඳයි, very good. මම මේක මැකුවා. මේ කොටස මැකුවා. මේක තිබ්බා. හොඳයි.
අවුරුදු දෙකක් ගියා විචාර ලියන්න දන්නේ නැහැ. ඔන්න කවුද මාව අනිත් පැත්තට අරවල. මේ ස්ක්‍රීන් එකට ඒව මේව කරන්න යන්න එපා. හරි. ස්ක්‍රීන් එකට ඒව මේව කරන්න යන්න එපා. ස්ක්‍රීන් එක තියන්න දෙන්න පාඩුයි. උපයුක්ත භාෂා රීතිය යෝග්‍ය උපමා භාවිත. අවුරුදු දෙකක් ගියා සර් සිංහල පන්ති. ඒ වුණාට අපි තාම දන්නේ නැහැ විචාරයක් ලියන්න. පුතේ මේ විචාරය ලියන්න බැරි නම් අඩුම ගානේ මේ විචාරය ලියන්න බැරි නම් ලකුණු 15 පුතේ අඩුම 14ක් ගන්න බැරි නම් O level වලට පුතේ ඔය යන පන්ති වල බොරු කියයි ඒකක් දෙනවා කියලා එහෙම ගන්න බෑ. පුතේ එකක් ගන්න පුතේ අසීමිත කැපකිරීමක් තියෙන්න ඕනේ. නිකන් ඒකක් ගන්න බෑ. වතරන් දුවේ පුතේ මේ ඒක ගන්න ඕගොල්ලෝගේ අම්මා ගොඩක් මහන්සි වෙනවා ඇති. පුතේ බඩට කන්නේ නැතුව උඹලට උගන්වනවා ඇති මේ ඒක අරගනින් කියලා. ඒ රත්තරන් අම්මා ගැන හිතන්න. හරි. තාත්තා පුතේ තාත්තගේ අත් දෙක ගෙදර ආපුවම බලන්න රත්තරන් තාත්තගේ අත් දෙකේ කොච්චර කරකට තියෙනවද කියලා. පුතේ උඹලට මේ ඒක ගන්න හීනේ මිනිස්යාගේ හිතේ ඇති. ඒ මිනිස්යාගේ හිතේ ඇති මේ ඒකේ හීනේ. මගේ කොල්ලා මගේ කෙල්ල කවදක හරි ඒකක් ගනි සිංහල වලට ඒකක් ගනි අඩුම ගනි ජාතිය බේරගනි. මේගොල්ලෝගේ හීනේ පුතේ සුණු විසුණු කරන්න එපා. මං ඉල්ලන්නේ ඒකයි. දරුවෝ උඹලා ගැන නෙමෙයි අම්මා තාත්තා ගැන හිතලා විභාගේ කොට දාගන්න ඕනේ. ඒකක් ගන්න ඕනේ. කොරෝනා කියලා නිකන් ඉන්න එපා. එන්න අපිත් එක්ක අපි කොට දාන්න. ඒක කරනවා අනිවාර්යයෙන්. මේක ගන්න මහන්සි වෙන්න. උපයුක්ත භාෂා රීතිය යෝග්‍ය උපමා භාවිතය. දැන් මම කතා කරන්න යන්නේ ඔන්න ਵਿਚාරය ලියන්න යන්නේ කොහොමද? දැන් අයින් කරන්න. මේවා ළඟටවත් ගන්න එපා. ਵਿਚාරයක් ලියද්දි මෙන්න මේවා ළඟටවත් ගන්න එපා. මොනවද ළඟටවත් ගන්න එපා කිව්වේ? මම අර ඉස්සෙල්ලා කියපුවා පැත්තකින් දාන්න. Tipex අතාරින්න. Tipex අයින් කරලා දාන්න ඕනේ. ඔය පාට පෑන් ලෝකයක් පෑන් ගෑනු ළමයි ගාව තියෙනවා බෑග් වල රෝස පාට, කොළ පාට, තැඹිලි පාට, දම් පාට, නිල් පාට හැම පාටම තියෙනවා. ඒවා ඔය ඇඟිලි වල කියුටස් ගා ගන්න යන්නේ ගම. පේපර් එකේ පා සිංහල වල එපා. හරි පාට පෑන් පාට ලෝකයක් අරින්න. අපිට පාට ලෝකයේ වුණා නිල් පෑන් ඇති. Tipex ගන්න එපා. කුක්කු බෝතල් ටික විසිකරන්න. ඇයි ඔය කුක්කු බෝතලේ අරගෙන වැරදුනාම අනේ උල්ලනවා කුක්කු බෝතලේ. ඊට පස්සේ මම මේක වේලිලාද කියලා. වේලිලාද කියලා බලලා ගා ගන්න. ගාගෙන ඇඟෙත් ගාගෙන මූණෙත් ගාගෙන හැමතැනම ගා ගන්න. ඔය එපා. වැරදුනොත් මායි පුතේ එක ඉරකින් කපන්න. හරි එක ඉරකින් වචනේ කපන්න ඕනේ. මේ ਵਿਚාරයට ලකුණු අඩු කරනවා. ਵਿਚාරයට මේව නැති වුණොත් ලකුණු අඩු කරනවා. එක ඉරකින් කපන්න. ඒක උඩ පාට කරන්න එපා. මෙහෙම පාට කරන්න එපා. හැඩ තන දාලා පාට කරන්න එපා. ඒකයි විතර. තේරුණාද? පාට කරන්න එපා. ඒවා විතර. දැන් තියෙන්න ඕනේ මොනවද? තියෙන්න ඕනේ මෙන්න මේවා. නිල් පෑන විතරයි.
one and only නිල් පෑන විතරයි. ප්‍රශ්නෙට එමු. උපයුක්ත භාෂා රීතිය. योग्य उपमा භාවිතය. උම්මග්ග ජාතකයේ නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. පුතේ දැන් ඔන්න අපි ලියනවා ਵਿਚාරේ පළවෙනි එක. මෙන්න මේ පළවෙනි එක ਵਿਚාරේ ලියන්නේමයි. ලියන්න එපා ਵਿਚාර. ආරම්භයේ ලියන්න එපා මෙහෙම. හරි? දැන් මේකත් මාක් කරනවා මම. දැන් ඔන්න මේ කොටස ඉවරයි. අර ෆුල් ස්ටැප් කොලේමයි තියෙන්නේ. අර ෆුල් ස්ටැප් කොලේමයි. අර ෆුල් ස්ටැප් කොලේමයි තියෙන්නේ. හරි? ඒ ෆුල් ස්ටැප් කොලේමයි තියෙන්නේ. වෙනේවනේ ඒ ෆුල් ස්ටැප් කොලේමයි. ඒකේ පුතේ දැන් අපි ලියනවා පළවෙනි එක. ඔන්න පළවෙනි රෝම ඉලක්කම දැම්මා. වෙන මොකුත් දාන්න එපා. දැන් අර ඉවරයි ප්‍රශ්න ඉවරයි. ප්‍රශ්න ඉවර වුණාට පස්සේ උඩක් අතහැරියා. පළවෙනි රෝම ඉලක්කම දැම්මා. උපයුක්ත භාෂා රීතිය. උපයුක්ත උලක් දෙකක් අතරින් කොළ දෙනවනේ විභාගෙට. උපයුක්ත භාෂා රීතිය. උපයුක්ත භාෂා රීතිය ලිව්වා. උපයුක්ත භාෂා රීතිය ඒක ලිව්වා. දැන් අපි උපයුක්ත භාෂා රීතිය ගැන විතරයි ලියන්නේ. යෝග්‍ය උපමා භාවිතය පස්සේ ඒක දැන් ලියන්න එපා. හරි? සර් උදාහරණ වෙන පාඩකින් ලිව්වට කමක් නැද්ද chat box එකට දාන්න. එපා පාඩ පෑන් එපා දෙයියනේ. පාඩ පෑන් විසි කරලා දාන්න. උදාහරණ එහෙම ලිව්වොත් වැරදි. ඒ උදාහරණ පාඩ පෑන් වලින් ලියන්න කිව්වේ උන්ට ලියන්න කියන්නේ. හරි? පාඩ පෑන් වලින් උදාහරණ ලියන්න කිව්වා නම් මෙච්චර කල් කියපු කොලේ හරි ඒගොල්ලන්ට දෙන්න ලියන්න කියන්නේ. මගේ උත්තරේ ලියන්නත් එපා විභාගෙට ලියන්නත් එපා. ලකුණු දෙන්නේ නැහැ. ලකුණු බිඳුවයි. බිඳුවයි. ලකුණු හම්බෙන්නේ නැහැ. ලකුණු බිඳුවයි. හරි? ඒගොල්ලන්ට ලියන්න කියලා. කළු පාට පෑන් මොන පෑනක්වත් එපා පුතා. නිල් පෑන නම් නිල් පෑනේ. one and only. කිසිම පෑනකින් ලියන්න එපා. හරි? දැන් මේ මම මේ කියන මේ ආරාධනා පත්‍ර ගැන ඒව එපා. ඒව ඊළඟ දවසේ. මං එනවා මම හැම සම්මන්ත්‍රණයක්ම තියෙන ඕගොල්ලන්ට. පන්ති වලට අමතරව. මං අදින් පස්සේ නවතින්නේ නැහැ බය වෙන්න එපා. දෙයනේ කියලා කොරෝනා වලට මොනවා හරි නොවුනොත් මං දිගටම ඉන්නවා. මේ සම්මන්ත්‍රණ කරන්න පටන් ගත්තේ අපි පන්ති වලින් අමතරව තව ළමයින්ට මේක දැනුවත් කරන්න. මොකද මම දකිනවා සමහරක් මේ මගේ රත්තරන් දුවල පුතාලා මං ගියපුවාම මේ ගියපුවාම මට හම්බ වෙනවා මේ ඒගොල්ලෝ ලියලා තියෙන ਵਿਚාරස මට මේ ਵਿਚාර බලලා දෙන්නකෝ කියලා. අනේ දැක්කාම දුක හිතෙනවා. හරි දැක්කාම දුක හිතෙනවා පුතේ ලියලා තියෙනවා වැරදි මං හිතුවා මේ ਵਿਚාර ටික කියලා දෙන්න ඕනේ කියලා. හරි පාට පෑන් මල ඉලව් පෑන් එකක්වත් ගන්න එපා. මේ වැඳලා කිව්ව එකක්වත් ගන්න එපා. අයින් කරලා දාන්න. උපයුක්ත භාෂා රීතිය ලියන්න යන්නේ. සර් කොහමද ලියන්නේ? මාර ප්‍රශ්නේනේ. කොහමද ප්‍රශ්නෙට එන්නේ? පුතේ මේ උත්තරේ. මේ ප්‍රශ්නේ මේ පුතේ මේ උත්තරේ. ඕම් විචාර ලියන්න මුල ආරම්භය. මේ ප්‍රශ්නේද නෑ. දීලා තියෙන උත්තරේ හරියට නිකන් ගණන් වල x සමානයි 2යි වගේ තමයි. අර උත්තරේ එන්නේ අන්තිමට x සමානයි 2යි වගේ. මේ උත්තරේ මේ පුතා පිළිතුර. එහෙනම් උපයුක්ත භාෂා රීතිය කොහොමද සර් පටන් ගන්නෙ? සමහර ළමයි කියනවා මෙහෙම විචාර හොඳට අහගන්න. පෑන පැත්තකින් තියන්න. හොඳට අහගන්න. කොහොමද ලියන්නේ?
හතරවන පණ්ඩිත පරාක්‍රම බාහු රජු දවස හතරවන පණ්ඩිත පරාක්‍රම බාහු රජු දවස වීරසිංහ පතිරාජ අමාත්‍යවරයාගේ අනුග්‍රහයෙන් කතෘ මණ්ඩලයක් විසින් සංස්කරණය කරන ලද 550 ජාතක පොත් වහන්සේගේ දීර්ඝතම ජාතකය උම්මග්ග ජාතකයයි. මේ උම්මග්ග ජාතකයේ මහෝෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය කියාපායි. ඒ මලයිලව් එකක්වත් ලියන්න එපා. වැඩක් නෑ පුතේ, ලකුණු ලැබෙන්නේ නෑ. ඔය මන් දැකලා තියෙනවා මේ ආදි කාලේ ඉන්න කට්ටිය කියනවා ආරම්භයට ලියන්නලු පොතේ හැඳින්වීම පිස්සු. ලකුණු දෙන්නේ නෑ පුතේ. ලකුණු දෙන්නේ මාකි ස්කීම් එක. මාකි ස්කීම් එකේ ලකුණු දෙන්නේ පුතේ අදාළ ප්‍රශ්නේ පිළිතුරට විතරයි. අදාළ ප්‍රශ්නේ පිළිතුරට විතරයි. පුතේ අපිට රජතුමා ලිව්වා කෙනා මහෝෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ගැන කිව්වත් එකයි, කාගේ ගැන කිව්වත් එකයි. අපිට වැඩක් නෑ. මොකටද අපෙන් ආන්නේ පුතේ උපයුක්ත භාෂා රීතිය? මේකට ලිව්වා නම් ඇති. මේකට ලිව්වා නම් ඇති උපයුක්ත භාෂා රීතිය. වෙනේව වැඩක් නෑ. උපයුක්ත භාෂා රීතිය. කොහොමද උපයුක්ත භාෂා රීතිය? මොකද්ද උපයුක්ත භාෂා රීතිය කියන්නේ? පුතේ උම්මග්ග ජාතකයේ ලියන්නේ යොදාගෙන තියෙන භාෂා රීතිය. අපි මේව පටන් ගමු. ඔන්න ආරම්භය. ඔක්කොම ලියන්න. ගන්න බෑනේ. ඔන්න ආරම්භය මම කියනවා. මේව ලියමුකෝ. මේව ලියමුකෝ. ඔන්න ආරම්භය මෙච්චරයි. මේක ලියවද? උපයුක්ත භාෂා රීතිය ලියවද? ලිව්වද රෝමි ලක්කම දාලා chat box එක? ඔව් yes okay හරි ඇති උපයුක්ත භාෂා රීතිය ලිව්වනේ. හරි ඊට පල්ලෙහායි ඊළඟ රූලේ රූල පන්නන්න එපා. රූල් පන්නන්න කොටු පන්නන්න ඒව නෑ මේකේ. බට්ට පයින් තරගයක් නෙවෙයි. ඉස්සර කාලේ චුටි කාලේ බට්ට පයන්නේ ඊළඟ කොටුවට බට්ට දාලා පොඩි බලන් කෑලි ගෙනල්ලා බට්ට පයින් ඒව නෙවෙයි. මේකට පස්සේ රූලේ මේව ලියමු. මෙන්න මේව පොඩ්ඩක් ලියමු. පොඩ්ඩක් කුරුණෑගල රාජධානී සමයේ පොඩ්ඩයි වාක්‍ය දෙකෙන් ආරම්භය ගන්නවා. කුරුණෑගල රාජධානී සමයේ මැත්තෙන් නෙමේ අහත් දෙයනේ. ඔන්න විචාර පන්ති වලට ගිහිල්ලා කරගත්තු දේ රූලේ ආයිනේ. මැත්තෙන් ලියන්න පුතේ. මැත්තෙන් ලියන කතා නෑ. රූලේ ආයිනේ ලියන්නේ. මෙතන කොනින් පටන් ගන්න. වැරදි. රූලේ මැත්තෙන් පටන් ගත්තොත් ලකුණු අඩු වෙනවා. විචාර ලියන්න දන්නේ නෑ. විචාර ලියන්න දන්නේ නෑ කියලා හිතන්නේ. රූලේ ආයිනේ පටන් ගන්නවා. කුරුණෑගල රාජධානී සමයේ ලියාගන්න. මම හදලා කියන්නේ කුරුණෑගල රාජධානී සමයේ අයිනෙන් මොනෙන් පටන් ගන්නේ මැද්දෙන් ලිව්වොත් වැරදි. කුරුණෑගල රාජධානී සමයේ කතෘ මණ්ඩලයක් විසින් කුරුණෑගල රාජධානී සමයේ කතෘ මණ්ඩලයක් විසින් කතෘ මණ්ඩලයක් විසින් රචනා කළ සිංහල 550 ජාතක පොතේ රචනා කළ
සිංහල 550 ජාතක කතා පොතේ රචනා කළ සිංහල 550 ජාතක කතා පොතේ දිගම ජාතකය වන උමග්ග ජාතකයේ දිගම ජාතකය වන උමග්ග ජාතකයේ දිගම ලොකුම චබි එක දිගම උමග්ග ජාතකයේ සාර්ථකත්වයට මගේ වචන උරු වෙන්නේ නැහැ උරු කරගන්න සාර්ථකත්වයට උපයුක්ත භාෂා රීතිය ආන්ගිනවා ප්‍රශ්නෙට උපයුක්ත භාෂා රීතිය නන්දුවෙන් ඉන්න ගැම්මෙන් ඉන්න උපයුක්ත භාෂා රීතිය ඉවහල් වී ඇත උපයුක්ත භාෂා රීතිය ඉවහල් වී ඇත මම ආයි කියන්න ලියාගත්තු කට්ටිය පොඩ්ඩක් එහෙම ගණන් ගන්න එපා කුරුණෑගල රාජධානී සමයේ කර්තෘ මණ්ඩලයක් විසින් ලියන ලද සිංහල 550 ජාතක පොතේ දිගම ජාතකය වන උමග්ග ජාතකයේ සාර්ථකත්වයට උපයුක්ත භාෂා රීතිය ඉවහල් වී ඇත ලියපු කට්ටිය chat box එකට දාන්න ඕකේ කියලා කොහොම කතා කරන්න බෑනේ chat box එක O අකුරයි K අකුරයි ඕකේ තංගාලා පළවෙනි කොටස ඉවරයි ඕකේ උදාහරණ විතරයි ලියන්නේ ඊට පස්සේ දාන්න බලන්න තංගාලා කො හරි කො මදි පට තංගාලා කො 200ක් නෑනේ කො මුල ටික ලිව්වද ක්වික් එක තියෙන්න ඕනේ පුතේ මං උගුර ලේරා වෙනකන් කෑ ගන්නවා නම් පුතේ chat box එකට ඔකේ දාන්න බැරිද මැසේජ් කොච්චර ගන්නව ඇතිද මාරයන්ට ගේම් කොච්චර ගන්නව ඇතිද ඕකේ දාගන්න බැරිද chat box එක විතරයි යූස් කරන්නේ කීයද දැන් කො කීයක් දාලාද බලමු කීයක් දාලාද chat box එක කො ගන්න chat box එකට ගන්න සංඛ්‍යාවට ගන්න chat box එකට කීයක් දාලාද බලන්න right හොඳයි very good 500ම දාලා හොඳයි හරි හොඳයි පුතේ ඔන්න අපි ලියන්නේ උපයුක්ත භාෂා රීතිය. දැන් මේ මොකක්ද උපයුක්ත භාෂා රීතිය? මේ කුරුණෑගල රාජධානී සමයේ ඔන්න පෑන පැත්තකින් තියන්න. දැන් මගේ මූණ දිහා බලාගන්න. මගේ මූණ දිහා බලාගන්න. ලොග් අවුට් වෙන්න එපා දැක්ක නේද? දැන් දෙන්නේ ලොග් අවුට් වෙලා ඔන්න කට්ටිය එනවා. අර දෙන්නට එන්න වෙන්නේ නැහැ. මේ උපයුක්ත භාෂා රීතිය මම පැහැදිලි කරන්නේ. හොඳ ප්‍රශ්න අහනවා
උනන්දු ඉන්න කට්ටිය උපයුක්ත කියන්නේ පුතේ යොදාගෙන තියෙන භාෂාව. ඒ කියන්නේ උම්මග්ග ජාතකය ලියන්නේ යොදාගත්තු භාෂාව. මේ මගේ පන්තියේ අද 500ම ඉන්නේ ඇයි? හා දැන් මම අද 10 දැම්මම 10 එනවා. දැම්මේ නේ 500යි. ඊළඟ එකේ 1000 දාන්න. ඇයි? දැන් මං කියන දේ මං උගන්වන දේ මගේ රත්තරන් දුවල පුතාලට තේරෙනවා. මං ගන්න වචන වල ඕගොල්ලෝගේ හිතට දැනෙනවා. ඒකේද සිංහල පන්තිය හොඳයි. දැන් අස ලස්සනින්ද නෑනේ මං කළුයි නේ අන ලස්සන සර් කෙනෙක් සමහර කෙනෙක් ලස්සන සර් කෙනෙක් ඉන්නේ. යාරි ලස්සනයි ලස්සන උගන්වනවා. එහෙම වැඩක් නෑ පුතේ. පුතේ කුමාරතුංග පුනිදාස පුතේ පට්ට කළුයි පුතේ දත් ටික විතරයි සුදු ඈ. හැබැයි ඉතින් සිංහල වල එදා මෙදා තුර වී වෙච්ච මහා ප්‍රඥාවන්තයා. හරි අපිට ලස්සන වැඩක් නෑ පුතේ ලස්සන කණ්ඩද මේකප් එක දාලා එන්නේ. හරි මේ ඉගෙන ගන්න එකයි වැදගත්. ඉගෙන ගන්න එක. උනන්දුව දෙයක් ආවත් ගන්න පුළුවන් නම් දරුවාගේ හිතට අන්න ටැලන්ට් එක හරි හොඳයි. එහෙනම් උපයුක්ත භාෂා රීතිය කියන්නේ මයි පුතා යොදාගත්තු භාෂාව. පොතක් ලියන්න මයි පුතේ යොදාගත්තු භාෂාව. ඒ පොත ලියන්න යොදාගත්තු භාෂාවට මයි පුතේ කියනවා උපයුක්ත භාෂා රීතිය. උපයුක්ත භාෂා රීතිය. ඒ කියන්නේ පුතේ යොදාගත්තු භාෂාව. හරි ඒ කියන්නේ පොත ලියන්න භාවිතා කරපු භාෂාව. සමහරක් වෙලාවට සරල භාෂාවක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට නාට්‍ය රූපී භාෂාවක් වෙන්න පුළුවන්. දැන් මේකේ තියෙනවා මම කතා කරන්නේ. සමහරක් වෙලාවට දෙබස් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට තත්සම වචන වෙන්න පුළුවන්. ඒ කියන්නේ පාලි සංස්කෘත මිශ්‍ර වචන වෙන්න පුළුවන්. තත්භව වචන වෙන්න පුළුවන්. ඒව යොදාගන්න. අන්න යොදාගත්තු දෙදෙන් ඔළුවට වදින්න ඕනේ. පුතේ උම්මාගේ ජාතකයේ පිටු තියෙනවා පුතේ 285ක් විතර තියෙනවා. ටිකක් ලොකු පොතක්. ඒ පොත මෙන්න මේ වගේ නම්මයි පුතේ. මේ තියෙන්නේ උම්මාගේ ජාතකයේ නම් පුතේ අපිට තියෙන්නේ එකෙන් හරියටම මැද කොටසේ පිටු 15ක් විතර මෙන්න මෙච්චරයි පොඩ්ඩයි තියෙන්නේ. මේක පොඩ්ඩයි තියෙන්නේ. දැන් මගේ පන්ති ආපු ළමයින්ට මම කියලා දීලා තියෙනවා උම්මාගේ ජාතකය. හරි. දැන් පේපර් එකේ පිටු සංඛ්‍යාව මම එන්න මම තව මෙතෙන්ට ආවේ නෑ පුතා. ඉන්න. තව තියෙනවා පැයක් තියෙනවනේ පුතේ. මම ගානට විචාරි ඉවර කරනවා. දැන් උපයුක්ත භාෂා රීතියට අපි ලියන උදාහරණ මොනවද? පුතේ පළවෙනි එක ලියා ගන්න පළවෙනි තරු දාන්න එපා. හරි තරු ඕනේ. උපයුක්ත භාෂා රීතිය පළවෙනි එක ලියුවා ආයෙ මෙතනින් පටන් ගන්න. හරි මෙතනින් පටන් ගන්න පළවෙනි එක. මෙතනින් පටන් ගන්න. කතාව කීමේදී ඊළඟ රූලෙම ආයි රූල් අරින්න එපා. ඡේදයේ මැද්දෙන් අයින් කරලා ඊළඟ රූලේ අයිනට එන්න. කතාව කීමේදී කෙටි වැකි යොදාගෙන ඇත. කතාව කීමේදී කෙටි වැකි යොදාගෙන ඇත. නෑ නිලුයි කළුයි බෑ. ආයි එපා අතාරින්න. එක පෑනයි. ආයි ගන්න එපා කළු ගන්නත් ඕනේ කෙලියමු. විභාගෙදී පෑන් මේ මාර්ක් කරන්න වෙලා නෑ පුතා. රූල මැදින් පටන් ගන්න එපා අයිනෙන් පටන් ගන්න. කතාව කීමේදී කෙටි වැකි යොදාගෙන ඇත.
දැන් තමයි උදාහරණ. හරි. හැඳින්වීමක් පස්සේ ඊළඟ රුලේ ලියන්න ඕනේ. ඒවා වැරදි. හරි. අරකින් පස්සේ ලියන්න කතාව කීමේදී කෙටි වැකි යොදාගෙන නැත් අපි ආරම්භයේ ලියුවානේ. කතාව කීමේදී කෙටි වැකි යොදාගෙන ඇත. හොඳයි. මොනවද කෙටි වැකි? මොනවද කෙටි වැකි? ඕම් කෙටි වැකි. කතාව කීමේදී කෙටි වැකි යොදාගෙන ඇත. හරි. දැන් පුතේ මේ පළවෙනි එකට ලස්සන ප්‍රශ්නයක් ඇහුවා මගේ රත්තරන් දුවේ පුතේ. උපයුක්ත භාෂා රීතියට එක කොලයක් ඇති. එක කොලයක් ඇති. එක පිටුවක් ලියුවා නම් ඇති පුතේ. පුතේ අපිට මේ ප්‍රශ්නෙකට එන්නේ විනාඩි 20ෙන් ලියන්න ඕනේ. ලකුණු 15 විනාඩි 25ෙන් ලියන්න ඕනේ උඩරිම. විනාඩි 25යි. විනාඩි 25යි. පේපර් එකට අංක වෙන්නේ පැය 2යි. ඒකෙන් මේක ප්‍රශ්නයකට විනාඩි 25ක් ගියාම ඇති. හොඳටම ලියනවා නම් සම්පූර්ණ උත්තරේ පැති 2යි. ඒ කියන්නේ පැති 2යි තව පැති භාගිකුයි ලියුවා නම් very good. එහෙම ලියන්න පුළුවන් නම් අන්න වැඩකාරයෝ. එහෙම ලියන්න බැරි නම් එක පැත්තක් ඇති. කතාව කීමේදී කෙටි වැකි යොදාගෙන ඇත. මොනවද කෙටි වැකි යොදාගත්තේ? මතකද? කතාව ආරම්භයේදීම කියනවා නේද? කතාව ආරම්භයේදීම කියනවා උද්දෘත දාන්න. උද්දෘත දාන්න. වෙන පෑන් වලින් එපා ඒ පෑන් වල දාන්න උද්දෘත. කෙටි වැකි යොදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා ලියන්න කෙටි වැකි යොදාගෙන ඇත. කෙටි වැකි යොදාගෙන තියෙන්නේ අදහස් පැහැදිලිව තේරුම් ගැනීමට. කතාව කීමේදී කෙටි වැකි යොදාගෙන ඇත. එසේ කෙටි වැකි යොදාගෙන ඇත්තේ. දැන් ඔයගොල්ලෝ ලියන්න. ඔයගොල්ලෝ ලියන්න චුට්ටක්. එසේ කෙටි වැකි යොදාගෙන ඇත්තේ. එසේ කෙටි වැකි යොදාගෙන ඇත්තේ. එසේ කෙටි වැකි යොදාගෙන ඇත්තේ කියවන්නාටය අවබෝධ කර ගැනීමටය. කියවන්නාටය අවබෝධ කර ගැනීමටය. තව විනාඩි 50යි. වතුර ටිකක් බොන්න. වතුර ටිකක් බීලා ඕමම ලියාගෙන යන්න. හරි. ඔන්න උදාහරණය ලියනවා. මතකද? මතකද? කතාව පටන් ගත්තේ කොහමද? එසමෙහි උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කෙරෙති. මතකයි නේද? එසමෙහි උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කරති. මයික් මියුට් නේ. හොඳට කියන්න කට ඇරලා අද පාඩම් කරගන්න. එසමෙහි ලියන ගමන් කියන්න. එසමෙහි උත්තර පංචාල නුවර. ඔන්න ලියනවා උදාහරණය. එසමෙහි රූල මැදින් උදාහරණ ලියන්න කයක කමක් නැහැ. එසමෙහි රූල මැදින් ලියුවට කමක් නැහැ. ඒක කමක් නැහැ. එසමෙහි උත්තර පංචාල නුවර. උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක්. බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක්. බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක්. බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කෙරෙති. ඔන්න උද්දෘත වැව්වා. උද්දෘත වැව්වා. ඔන්න නේ හරි ලේසි පුතේ. ගොඩක් ඕනේ මේක ඇති. ලේසි මේක පුතේ ගත්තේ. ඒ සමයේ උත්තර පංචාල නුවර
බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කෙරෙති. ලියපු කට්ටිය chat box එකට ඕකේ දාන්න කො සග්ගලා කරන්න ඕනේ උකා. මට පේනවා දක්ෂ ළමයි ඉන්නවා. මට පේනවා උනන්දුවෙන් ඉන්න ළමයි ඉන්නවා. බොහොම හොඳයි. very good පුතා. හරි. සග්ගලා දාන්න chat box එකට. ඒක ලියුවා. මේක ආව උපයුක්ත භාෂා රීතිය ගැන ඇහුවොත් මොන්න පොතෙන් ඇහුවා. කෙටි වැකි දියනවා පුතේ. කෙටි වැකි දියනවා. මම ලේසි දෙයක් කියලා දෙන්නද අද? විචාරවල ලේසි දෙයක්. පාඩම් 16 පුතේ ගද්‍යවල අපිට ගද්‍ය හම්බ වෙන්නේ මොනවද? ඔන්න උම්මගේ හම්බ වෙයි. ඊට පස්සේ කෙටි කතාව හම්බ වෙයි. නව කතාව හම්බ වෙයි. මේ බැද්දේකම තියෙනවා, අපට ඇසිකිලියක් තියෙනවා, දියමන්ති මාලය තියෙනවා. උග්ගසේන සිටු පුත්‍රයාගේ කතාවස්තු තියෙනවා, අඟුලිමාල දමනය තියෙනවා, පහක් තියෙනවා. සිංහබාහුතාව 6යි. මේ හැම එකේම පුතේ භාෂාව ගැන අහුවොත් කෙටි වැකි යොදා තිබීම ඔළුවේ තියාගන්න. මොකෙන් ඇහුවත් කෙටි වැකි යොදාගෙන තිබීම ලියන්න. කෙටි වැකි යොදාගෙන තිබීම. කෙටි වැකි යොදාගෙන තිබීම. ඇයි කෙටි වැකි යොදාගන්නේ? පුතේ කියවන කෙනා හරි ආසයිනේ. දැන් මම බැල්වට අරන් කිව්වොත් ඕගොල්ලන්ට එපා වෙනවා. මේ පන්තිය ඔක්කොම යනවා. මේ අකාට පිස්සු කියලා. නේද? කෙටි වැකි කෙටියෙන් කිව්වම ඔයගොල්ලෝ ආසයි යන්නේ. අන්න ඒ වගේ තමයි පොතක් උනා. නේද? ගොඩාක් දැනුම නැත්නම් කාට හරි. දැන් ඇයි සිංහල පන්තියට එන්නේ විචාර හොඳටම ලියන්න පුළුවන් නම් වෙනවද පන්තියට නැහැ. එහෙනම් කෙටි වැටි යොදාගෙන තියෙන කියවන කෙනාට තේරුම් යන්න. අපේ ජාතක කතාවේ තියෙනවා. පටන් ගත්තේ කොහමද? එසමෙහි උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කෙරෙති. හොඳයි. පළවෙනි එක හරි. ඕම් පළවෙනි එක හරි. උදාහරණය ලියුවා ඊළඟ රූලට රූලක් අරින්න එපා. ඊළඟ රූලක් අරින්න එපා. රූලක් අරින්න එපා. රූලක් අරින්න එපා. ඊළඟ එක මම මේක මකනවා ඊට මදි නිසා ඔන්න උපයුක්ත භාෂා රීතිය තාම යන්නේ ඊළඟ රූලට උපයුක්ත භාෂා රීතියේ හරි ඊළඟ එක ලියනවා මෙහෙම උම්මග්ග ජාතකය ලියා ගන්න මම කියන එක ලියා ගන්න උම්මග්ග ජාතකය ලියන්න පටන් ගන්න උම්මග්ග ජාතකය ලියන්න පටන් ගන්න උම්මග්ග ජාතකය රචනා කිරීමේදී උම්මග්ග ජාතකය රචනා කිරීමේදී රූල් අරින්න එපා මයි පුතේ රූල් අරින්න එපා උම්මග්ග ජාතකය රචනා කිරීමේදී සංස්කෘත උම්මග්ග ජාතකය රචනා කිරීමේදී සංස්කෘත තකල ලියා ගන්න. තව විනාඩි 45යි. උම්මග්ග ජාතකය රචනා කිරීමේදී සංස්කෘත තත්සම සංස්කෘත තත්සම
සංස්කෘත තත්සම ඔය සිග්නල් ඩ්‍රොප් වෙන කට්ටියට මම මේ කියන්නේ දෙපාර එන්න රිපීට් වෙනවා වගේ නේ ඒක ඇයි ගොඩක් හොඳට තේරෙන්නේ සංස්කෘත තත්සම වචන යොදාගෙන ඇත සංස්කෘත තත්සම වචන යොදාගෙන ඇත තත්සම සංස්කෘත වචන යොදාගෙන ඇත මොකද්ද මේ කියන්නේ මොකක්ද පුතේ උම්මග්ග ජාතකයේ ලියද්දී ඒක ලිව්වේ කුරුණෑගල රාජධානී සමයේ නේද සිංහල 550 ජාතකයේ ලිව්වේ කුරුණෑගල රාජධානී පුතේ ඒ කාලේ අපේ භාෂාව සම්මිශ්‍රණය වෙලා තිබ්බේ සංස්කෘත භාෂාව පෝෂණය වෙලා තිබෙනේ දැන් අපි ඔන්න පාඨශාලාව කියන්නේ තත්සම දැන් පාවිච්චි කරන්නේ ඔන්න ඕකට තමයි කියන්නේ තත් සම වචන කිය තත්සම මිශ්‍ර වචන මාලාවක් භාවිතා කරනවා මේ ජාතක කතාව ලියනකොට දැන් මම දන්නවා සමහරුන්ට මේ ජාතක කතාව මෙලෝ දෙයක් තේරිලා නැතුව ඇති කරපු කවුරු හරි එපා වෙන්න කරලා ඇති පුතේ මේ සාහිත්‍ය පොතේ තියෙන ලස්සනම පොත ලස්සනම පාඩම උම්මග්ග ජාතකයේ පුතේ ලස්සනයි ඒක තේරුම් කරනකොට තමයි ඒක ඇඟට වදින්නේ බොහොම ලස්සන පාඩමක් හරි එහෙනම් පුතේ එහෙනම් උම්මග්ග ජාතකයේ පුතේ පාලි සංස්කෘත මිශ්‍ර නේ තත්සම වචන යොදාගෙන තියෙනවා. ඔයාලට මතකද කේවට්ට? කේවට්ට මතකද? මතකද කේවට්ට? කේවට්ටය මතකයිනේ. අර බ්‍රහ්මදත්ත රජුරුවන්ව පුතේ නොමගට යවුවේ කේවට්ට කට්ටිය ඔව් කියනවා. කපටියා නේ අපේ සමාජෙත් ඉන්නවා පුතේ කේවට්ටේ වගේ මිනිස්සු නේ අපි ගාව ඉඳගෙන බෙල්ල කපන ඒ කාලෙත් හිටියා කේවට්ට පුතේ කේවට්ට මතකද එයාගේ කාමරයට යනවා මතකද එයාගේ කාමරයට යනවා කාමරයට ගිහිල්ලා පුතේ කියනවා කාමරේ බලලා කොහොමද කියන්නේ ගන්ධ දාම් සුවඳ දුම් අන්න තත්සම වචන පුෂ්පදාලම්බිත ගන්ධදාම අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ උදාහරණ පාඩම් කරන්න අම්මලා ඉන්නවනම් ළඟට එන්න ඈනුම් අරිනවනම් කොල්ලෝ කෙල්ලෝ කන හරි මිරිකන්න ළඟට එන්න පුටුව තියාගන්න රත්තරන් අම්මා තාත්තා ළඟට වෙලා දරුවෝ ගාව ඉන්න හරි දරුවෝ ලියනවද කියලා බලන්න ඔය මගේ රත්තරන් දෙමව්පියෝ හරි ළඟට වෙලා ඉන්න ඕනේ හරි පුතේ රූලක් අරින්න එපා මෙතන පල්ලෙන් ලියාගන්න ඡේදයේ පල්ලෙන් උද්ෘත දාන්න උද්ෘත මුද්‍රිත දාන්න ඕනේ උදාහරණ දෙනකොට නම් පුතේ උද්ෘත ඕනේ උද්ෘත ඕනේ ගන්ධදාම පුෂ්පදාලම්බිත මල්වැල් තිබ්බා පුෂ්පදාලම්බිත නානාවර්ණ විතානෝපලක්ෂිත නොඑක් වර්ණේ වියනක් වගේ හදපු අන්න සංස්කෘත වචන ශ්‍රී යහන් ගර්භය බලන්නාහු ශ්‍රී යහන් ගර්භය බලන්නාහු මම අන්තිම ටික ලියනවා ශ්‍රී යහන් ගර්භය බලන්නාහු තිත්තිකා ශ්‍රී යහන් ගර්භය බලන්නාහු ශ්‍රී යහන් ගර්භය බලන්නාහු ශ්‍රී යහන් ගර්භය බලන්නාහු
ශ්‍රී අහන් ගර්භය බලන්නාහු කට්ටිය පිරීලා ඉන්නේ ගියොත් එන්න වෙන්නේ නැහැ ශ්‍රී අහන් ගර්භය බලන්නාහු තිට්ටිකා ශ්‍රී අහන් ගර්භය බලන්නාහු මම ආයු උදාහරණේ කියන්නම් ගන්ධදාම ලියාගන්න උදාහරණය ගන්ධදාම පුෂ්පදාලම්බිත नाना वर्ण वितानोपलक्षित 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 श्री अहन गर्भे බලන්නාහු श्री अहन गर्भे බලන්නාහු හරි ආයි කියන්නම් ගන්ධදාම पुष्पदालंबित नाना वर्ण पाठन करगන්න ඔය ඡේදය අනිවාර්යෙන් පාඩම් කරගන්න विचित्र वितानोपलक्षित श्री अहन गर्भे බලන්නාහු හරි ඔන්න උදාහරණ දෙක ලිව්වා ඊළඟ රූලට එන්න ඊළඟ රූලේ කොනට ඊළඟ රූලට ආයි අලුත් රූල් අරින්න එපා ඊළඟ රූලට එන්න ඊළඟ රූලට තව තියෙනවා පුතේ නාට්‍ය රූපී බස් ඒව වැඩක් නැහැ උදාහරණ දෙකක් දුන්නනේ ඇති විභාගෙට ඕනේ එච්චරයි හරි දැන් පොඩ්ඩක් ඔයාලා විස්තර කරන්න ඕනේ මගේ විස්තරය මම දෙනවා ඊට පස්සේ ඔයාලා ටිකක් විස්තර කරන්න දන්න ඒවා ලියන්න මේ ආදී වශයෙන් ආලියා ගන්න මේ ආදී වශයෙන් මම දෙපාරක් කියන්නේ මේක එකපාරයි කියන්නේ අහගන්න මේ ආදී වශයෙන් ඊළඟ රූලේ ආයිනේ මේ ආදී වශයෙන් කෙටි වැකි සහ सांस्कृत मिश्र केटिवैकी सह सांस्कृत मिश्र में आदि वशेन केटिवैकी हाँ सांस्कृत मिश्र में आदि वशेन लिया गन्न में आदि वशेन केटिवैकी हाँ सांस्कृत मिश्र वचन भाविता किरीम निसा तत्सम කියන්නේ පුතේ ඔය සංස්කෘත මිශ්‍ර වචන හරි වචන භාවිතා කිරීම නිසා මම ව්‍යාකරණ පාඩමකදී කියලා දෙන්න ලස්සනට භාවිතා කිරීම නිසා එහි භාෂා රීතිය
එහි භාෂා රීතිය වඩා හොඳින් නිර්මාණය කොට ඇත. එහි භාෂා රීතිය වඩා හොඳින් නිර්මාණය කොට ඇත. ඔන්න පළවෙනි එක ඉවරයි. ලියාගත්තු කට්ටිය මැසේජ් කරන්න ඕකේ කියලා කෝ දඩ ගාලා පළවෙනි එක ඉවරයි. දැන් කොල්ලන්ට කෙල්ලන්ට දරුවන්ට ඔක්කොටම ලකුණු 15 මේ වෙනකොට 7ක් ඇවිල්ලා ඉවරයි. ආයි පුතේ මේව ලිව්වොත් සක්කරේටවත් ලකුණු නොදී ඉන්න බෑ. සක්කරේටවත් නොදී ඉන්න බෑ. ඔක්කොටම දෙන්න වෙනවා. අනිවාර්යයි. හරි? ලකුණු 7ක් අරන් ඉවරයි පුතාලා. හරි? බය වෙන්න එපා. බය වෙන්න එපා. ලකුණු 7ක් අරන් ඉවරයි. දැන් අර කොලේමයි මෙයා ඒ කොලේමයි අර කොලේමයි යා ඒ කොලේමයි පේනවනේ ඒ කොලේමයි. හරි කැඩි ඇහෙන්නේ මගේ සිග්නල් ඩ්‍රොප් එකක් නෙමෙයි. මගේ හොඳට තියෙන ඔක්කොටම හොඳට ඇහෙනව නේද? ඔය තියෙන කට්ටිය ඕකේ. නියමට ඇහෙනවා. ඒ කියන්නේ කාගේ හරි මගේ රත්තරන් දුවන පුතාලට සිග්නල් නැතුව ඇති. හරි පුතා හරි හොඳයි. ඇහෙනවා. හරි. හොඳයි අන්තිම පැය භාගය දෙවැනි එක ලස්සනට ලියා ගන්න. දෙවැනි එක ඔන්න ඊට පස්සේ අලුත් ඡේදකින් ඒ කියන්නේ අලුත් රූලක් අරින්න එපා. අලුත් රූලකින් දෙක දාන්න දෙක මෙහෙම දාන්න බය වෙන්න එපා. කවුරු හරි ගුරුවරයෙක් කිව්වොත් මෙහෙම දාන්න එපා කියලා වැරදි. එයා දන්නේ නැහැ විචාර ලියන්න. මම අභියෝග කරන එයා දන්නේ නැහැ විචාර ලියන්න. බය නැතුව දාන්න පුතේ දෙක. මම මේ ලේසිම විදියට කියලා දෙන්නේ පුතේ. පැටලෙන්න ලියා ගන්න. යෝග්‍ය උපමා භාවිතය රූල් අරින්න එපා ගයි. ඊළඟ රූලේ පුතේ. ඊළඟ පිටුවේ නෙමෙයි ඊළඟ රූලේ. දැන් ඔයාලා පිටුවට ඕනේ ඒවා අනම්මනම් කරුණු ලියන්න. මම උදාහරණේ ටික දෙනවානේ. මම ආරම්භයේ දුන්නා. ටිකක් විස්තර දුන්නා. මේ මම බත් එකක් තුයලා හොදි ව්‍යංජන ටිකක් දාලා දුන්නා. ඒක අනලා කණ එක ඔයාලගේ වැඩේ. අම්මා දෙනවනේ පුතේ ලස්සනට බත් එක උයලා නේ උදේ පාන්දර ලස්සනට බත් එක උයලා සම්බෝල දාලා කුංචි මාළු කෑල්ලක් දාලා මොනවා හරි තව එළවලුවක් දාලා බත් එක බෙදලා දෙනවනේ. ඔයා ලස්සනට මේ ගණාගෙන කනවනේ නේ. අම්මා කවනවා. අම්මා කවනකොට කොහොමද කවන්නේ? අන්නල්ලා කවන්නේ. හැබැයි මම උගන්වනවා. ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. ලස්සනට මේක අනලනේ කන්නේ. ඒ වගේ ඔයාලා මේක හරියට ඉගෙන ගන්න. योग्य उपमा भावित योग्य उपमा भावित මොකද්ද පුතේ යෝග්‍ය උපමා භාවිතය කියන මම පැහැදිලි කරන්න. පුතේ ජාතක කතාවේ තිබ්බා උපමා ගොඩක් නේ. උපමා ගොඩක් තිබ්බා. උපමා මාලා තිබ්බා. අපි ඒකට කියනවා බහුපා මාලා, උපමා මාලා. උපමා ගොඩක් නේ. උපමා මාලා ගොඩක් තිබ්බා. මේ මතකද? රෝගයෙන් පෙළෙන කෙනෙක්ට අවස්ථා පිළියම් දන්නා වෙදිකු පිළිසරණවන්නාසේද, සාදුකින් පෙළෙන කෙනෙකුට භෝජන මුත් අනෙකුත්
පිළිසරණ වන්නාසේද පිපාස ඇති කෙනෙකුට පැන් පුවහොත් මුත් පිපාසය නොසිතෙන්නාසේද නොසිතෙන්නාසේද ඔය විදිහට තිබ්බනේ පුතේ උපමා ගොඩක් තිබ්බා හරි පුතේ ජාතක කතාව තරම් හරි වැඩිම උපමා තිබ්බ වෙනත් පොතක් නැහැ ජාතක කතාවේ පුතේ උපමා තිබ්බා පුතේ උපමා තිබ්බට වඩා යෝග්‍ය මොකද යෝග්‍ය කියන්නේ සුදුසු උපමා තියෙනවා පුතේ ඔය රත්තරන් බඩු දානකොට වලලු දැම්මොත් පුතේ මෙතනින් ඉඳන් මෙතෙන්ටම හරි කැතයිනේ මෙතනින් ඉඳන් මෙතෙන්ටම වලලු දානවා කැතයි කරාබු දානකොට පුතේ කන විදලම කරාබු දානවා වටේටම හරි කැතයිනේ නේද ඔය දැන් මට මැසේජ් එනවා අද තමයි හොඳටම තේරුනේ කියලා තේරෙනවනේ එන්න මම කියලා දෙන්නම් අපි මේ අද පටන් ගත්ත විතරයි පුතේ කරාබු දානවා කනේ වටේටම පුතේ මේ වටේටම කරාබු දානවා පුතේ හරි කැතයිනේ පුතේ මේ නහයත් විදලා දානවා නහයෙත් දානවා සමහර මම දැකලා තියෙනවා සමහර මේ කට්ටිය දාගෙන නහයත් විදලා කනත් විදලා බෙල්ලේ පුතේ මාළ ගොඩයි කැතයි පුතේ ලස්සන කරාබු දෙකක් දාලා පුංචි එක වලල්ලක් දාලා නේද චූටි මාලයක් ඕනේ නම් දාගෙන යනකොට පොඩ්ඩක් ලස්සනයිනේ හරි හැඩයිනේ හරි හැඩයිනේ හරි ලස්සනයි හරි හැඩයි එතකොට පුතේ යෝග්‍ය උපමා භාවිතය හොඳ උපමා තියෙන්න හොඳ සුදුසු වචනය සුදුසු පැත්තකින් ලියා ගන්න යෝග්‍ය කියන්නේ සුදුසු උපමා භාවිතා කරන්න ඕනේ යෝග්‍ය උපමා සුදුසු උපමා භාවිතා කරන්න ඕනේ පුතේ සුදුසු උපමා හරි සුදුසු උපමා භාවිතා කරන්න ඕනේ යෝග්‍ය උපමා එතකොට පුතේ ජාතක කතාවේ උපමා ගොඩක් තිබ්බා මතකද අර බ්‍රහ්මදත්ත රජුන්ට කේන්ති ගියා මතකද බ්‍රහ්මදත්තට කේන්ති ගියේ මතකද කේන්ති ගියලා කියනවා දණ්ඩෙන් ගසන ලද ආක්ෂිර් විශේකුමෙන් දණ්ඩෙන් ගසන ලද ගිහිල්ලා කිව්ව මතකද ජනතාවගේ හිස් කපන්න කොමඩු බාන්නාසේ හිස් කපන්න කිව්වා පුතේ කොමඩු ඇතුලේ පුතේ රතු පාටයි නේද දැන් මේ කිව්වේ නිකන් කට කවනවට නෙමෙයි කොමඩු පුතේ රතු පාටයි ලේ පාටයි පුතේ කොමඩු කපනකොට රතු පාටට තමයි විසි වෙන්නේ බලන්න යෝග්‍ය උපමා කොමඩු කපනකොට පුතේ රතු පාටට විසි වෙන්නේ නේ අන්න ඒ වගේ මිනිස්සු මරනකොට පුතේ ලේ විසිරෙන්නේ එහෙනම් පුතේ යෝග්‍ය උපමා නේද යෝග්‍ය උපමා ළඟින් ණයෙක් යනකොට පුතේ පොල්ලෙන් ගහනවා තට්ටු කරනවා ණයට තට්ටු කරන උට නිකන් ඉන්න දෙන්නේ නැහැ උට තට්ටු කරනවා පුතේ පෙනේ පුප්පල ගහනවා නේද පාටු ඉන්න කෙනෙකුට දණ්ඩෙන් ගසන ලද සර්පේ කුසේ කෝපාවිෂ්ඨ වී අන්න උපමා අන්න යෝග්‍ය උපමා වේදේ රජුරුව පුතේ වේදේ රජුරුව කියන්නේ පුතේ මෙලෝ රහක් නැහැනේ වේදේ රජුරුව හරි බයයි ගෑනු ළමයා වගේ වේදේ රජුරුව කට්ටිය ආවට පස්සේ ගියා තක් දාලා උඩු මහලට ගිහිල්ලා බැලුවා බලලා කියනවා අනේ මං ඉවරයි මට මැරෙයි මාව මරයි කියලා ඉන්නවා පුතේ එතකොට එනවා මහෝෂධ ඇවිල්ලා කියනවා
කැටක්ගෙන වඳුරු මුලක් පලවන්නාසේ කැටක්ගෙන වඳුරු රසක් පලවන්නාසේ මේ කැටක්ගෙන කපුටු රෑනක් කෙලවන්නාසේ මතකද දුන්නක් කල්ලා වඳුරු මුලක් පලවන්නාසේ නිගණ්ඨ සේනාවක් පරිද්දෙන් යවනවා කියලා කිව්වා හෙළුවෙන් යවනවා කිව්වා අමු නිර්වස්ත්‍රව යවනවා කිව්වා මතකයිද අන්න ඒව තමයි උපමා දැන් දුවල පුතාලට පැහැදිලි ඇති මොනවද යෝග්‍ය උපමා කියන්නේ උපමා කියන්නේ යම් වස්තුවක් මයි පුතේ තවත් වස්තුවකට සමාන කිරීම එයා හරියට ශාරුක් ખાන් වගේ එයා හරියට ඓශ්වර්යා රායි වගේ යන්න උපමා කරනවා යම් වස්තුවක් තවත් වස්තුවකට සමාන කරනවා නේද නේද යම් වස්තුවක් තවත් වස්තුවකට සමාන කරනවා හොඳයි ලියා ගමු ගන්න පෑන නිල් පෑන ගන්න ලියා ගන්න යෝග්‍ය උපමා භාවිතය ගාවි ලියා ගන්න උම්මග්ග ජාතකයේ ලියා ගන්න උම්මග්ග ජාතකයේ උම්මග්ග ජාතකයේ උම්මග්ග ජාතකයේ උම්මග්ග ජාතකයේ සාර්ථකත්වය සඳහා උචිත උපමා භාවිතා කොට ඇත සාර්ථකත්වය සඳහා උචිත උපමා භාවිතා කොට ඇත සාර්ථකත්වය සඳහා උචිත උපමා භාවිතා කොට ඇත උචිත උපමා භාවිතා කොට ඇත උචිත උපමා භාවිතා කොට ඇත ලියා ගන්න ඒ තුලින් ලියා ගන්න ඒ තුලින් චුට්ටක් මම කියලා දෙන්නම් ඒ තුලින් කියවන්නාට ඒ තුලින් කියවන්නාට අපූර්ව රසයක් මයි පුතේ අපූර්ව රසයක් ඒ තුලින් කියවන්නාට අපූර්ව රසයක් ඒ තුලින් කියවන්නාට අපූර්ව රසයක් අපූර්ව රසයක් ග්‍රහණය කරගත හැකිය මේ උපමා තියෙනකොට හරි ජොලි ඒකටම ලියා ගන්න වේදේහ රජු ඒකටම ලියා ගන්න වේදේහ රජු බියෙන් සිටින විට වේදේහ රජු බියෙන් සිටින විට වේදේහ රජු බියෙන් සිටින විට කියන්නේ බයෙන් ඉන්නකොට එයා හරි බයයි සමහරව ඉන්නෝනේ හරි බය නේද හරි බයයි බියෙන් සිටින විට රජුෙක් වුණාට බයයි රජා වුණාට බයයි බියෙන් සිටින විට මහෝෂධ පඬිතුමා
බියෙන් සිටින විට මහෝෂධ පඬිතුමා ලියා ගන්න පුතේ මහෝෂධ පඬිතුමා රජු අස්වාලු ආකාරය අස් වසාලු ආකාරය මේකයි අස් වසාලු ආකාරය අස්වසාලු ආකාරය සනසපු ආකාරය මහෝෂධ පඬිතුමා රජතුමා අස්වසාලු ආකාරය උපමා වාචීව දක්වා ඇත උපමා වාචීව දක්වා ඇත උපමා වාචීව දක්වා ඇත උපමා වාචීව දක්වා ඇත හොඳයි ලියා ගන්න උපමා ටික ඊළඟ රූලේ දාන්න උද්ෘතයක් අරින්න තව විනාඩි 20යි අද ගොඩ අද ලස්සනට ලියාගත්තා අද නියමට කරගත්තා අද නියමට කළා නේද අද ගොඩ දාගන්න උද්ෘතයක් දාගන්න මන් තියෙන දවස් කියන්නම් දැන් ළමයි එවනවා ආයි කවද්ද තියෙන්නේ පුතේ කියන්නම් කොහමද පන්තිය දෙන්න ඕනේ කියලා කියන්නම් සම්මන්ත්‍රණයට ආවොත් පුතේ මම කියන්නම් අන්තිම විනාඩි 5 අපි කතා කරමු දැන් ලියාගමු උත්තරේ ලියාගමු ඩග්ගාලා කො මගේ නම්බර්ස් ඔක්කොම දෙන්නම් බය වෙන්න එපා ඔක්කොම දෙනවා බය වෙන්න එපා හරි බය වෙන්න එපා අපි මුලින්ම ලියාගමු රත්තරන් දුවේ පුතේ ලියාගමු ඔන්න උදාහරණය ඔන්න උද්ෘත දාන පුතේ එතනින් ලියා ගන්න ඇතුලේ 66 99 ඇතුලේ ලියා ගන්න හරි ඔන්න ලියා ගන්න රෝගයෙන් පෙළෙන එකෙක් හට 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 අපේ YouTube එකට යන්න YouTube එක subscribe කරන්න හරි අපි තව ටිකකින් අප්ලෝඩ් කරනවා රෙකෝඩින් එක යවන්න ලංකාවේ හතර වටේ යවන්න මම කියන්නම් රෝගයෙන් පෙළෙන එකෙක් හට අවස්ථා පිළියම් දන්නා වෙදෙකුසේ රෝගයෙන් පෙළෙන එකෙක් හට අවස්ථා පිළියම් දන්නා වෙදෙකුසේ අවස්ථා පිළියම් දන්නා වෙදෙකුසේ ඒකනම සාදුකින් පෙළෙන එකෙකුට ඒකටම සාදුකින් පෙළෙන එකෙකුට ඒ කියන්නේ බඩගින්නේ සාදුකින් පෙළෙන එකෙකුට භෝජනමුත් සාදුකින් පෙළෙන එකෙකුට භෝජනමුත් අනෙකක් පිළිසරණ නොවන්නාසේ සාදුකින් පෙළෙන එකෙකුට භෝජනමුත් අනෙකෙකු පිළිසරණ නොවන්නාසේ තිත්තික කිවල නෑනේ තිත්තික 34ක් තියෙන තිත්පෙළ මොකක්ද සාදුකින් පෙළෙන එකෙකුට භෝජනමුත් අනෙකෙක් පිළිසරණ නොවන්නාසේ තිත්තික උද්ෘත වැහුවා ලියපු කට්ටිය දාන්න ඕකේ කියලා දාන්න ටක් ගාලා එතෙන් දිවල කට්ටිය කො come on ටක් ගාලා quick ටක් ගාලා
chat box ටක් ගාලා ඩබල් එකේ හොඳයි ටක් ගාලා කෝ 350යි 350යි නදී 380යි කෝ 398යි 400යි කෝ ඉතුරු කට්ටිය ලිව්වේ නැද්ද හරි very good 445යි හොඳයි good very good හරි දැන් එන්න ඊළඟ එකට දැන් එන්න ඊළඟ රූල එක උපමාවයිනේ ලිව්වේ තව උපමාවක් ලියනවා එන්න අන්තිම ටික තව විනාඩි 15යි දුවා තව විනාඩි 15යි පුතා ටක් ගාලා බ්‍රහ්මදත්ත රජුගේ ඊළඟ රූලේ ලියා ගන්න බ්‍රහ්මදත්ත රජුගේ ලියා ගන්න බ්‍රහ්මදත්ත රජුගේ කෝපය බ්‍රහ්මදත්ත රජුගේ කෝපය මම ආයි කියන්නම් බ්‍රහ්මදත්ත රජුගේ ඇහෙනව නේද ළමයි ඇහෙනව නේද හරි හොඳයි ටක් ගාලා ෆුල් කුයික් එකේ ඉන්න කට්ටියක් ඉන්නේ බ්‍රහ්මදත්ත රජුගේ ඇති බ්‍රහ්මදත්ත රජුගේ කෝපය කතුවරයා උපමා කොට තිබ්බේ බ්‍රහ්මදත්ත රජුගේ කෝපය කතුවරයා උපමා කොට ඇත්තේ තව විනාඩි 10ක් ගාලා බ්‍රහ්මදත්ත රජුගේ කෝපය කතුවරයා උපමා කොට දැක්තේ විෂගෝර සර්පේකුටය විෂගෝර සර්පේකුටය උපමාව ලියා ගන්න මෙහෙම විෂගෝර සර්පේකුටය හරි ලියා ගන්න දණ්ඩෙන් පහරන ලද සර්පයෙකුසේ දණ්ඩෙන් උදාහරණය දණ්ඩෙන් පහරන ලද සර්පයෙකුසේ ඔයාලට මැසේජ් එකක් එන්න ඇති subscribe කරන්න කියලා හැමෝම subscribe කරන්න YouTube එකේ අද මගෙන් ඉගෙනගත්තු පුතාලා YouTube එකේ download කරපුවාම subscribe කරන්න අනිවාර්යෙන් ඔයගොල්ලෝ මට ආදරය ඇති කියලා මම විශ්වාස කරනවා මම උගන්වපු විදියට කැමති ඇති කියලා මම විශ්වාස කරනවා ඒගොල්ලෝ subscribe කරන්න YouTube එක හරි මගේ රත්තරන් දුවල පුතාලා එක කරන්න මම රෙකෝඩින් එක දානවා ආයි අහන්න හොඳට අහන්න ගොඩ දා ගන්න පුළුවන් දණ්ඩෙන් පහරන ලද සර්පයෙකුසේ තිට්ටිකා හරි ඔන්න අපි අන්තිම අවසානය ඉවර කරන්න එනවා අවසානයට කොහොම සරලයි කෑලි ලියන්න එපා පුතේ මම දැක්ක පරණ
මම දන්නේ කවුරු මේ ਵਿਚාර ලියනවද කියලා. මට දුකයි ඇත්තට ඒ වගේ ਵਿਚාර දකින්නකොට. කෑලි ලියන්න ඕනේ නැහැ අවසානයේ ලියන්න පුතේ බොහොම කෙටියෙන් ලියන්න පුතා කෙටියෙන්. අවසානයේට අපි කරුණු ගොනු කරලා ලියන්නේ. කෑලි ලියන්න එපා. අපේ උත්තරේ ඉවරයි. දැන් අපිට ලකුණු වෙන්න ඉවරයි 15 ලකුණු වෙනවා. ලකුණු 15 වෙනවා. ආයි ලකුණු දෙන්නේ නැහැ. ලකුණු ඇවිල්ලා ඉවරයි. දැන් එන්නේ ඊළඟ රූල් එක. ඊළඟ රූල් එක. හොඳයි. ලියා ගන්න. මේ අනුව පැහැදිලි වන්නේ. තක්කා ලියා ගන්න. මේ අනුව පැහැදිලි වන්නේ. 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 උපයුක්ත භාෂා රීතිය හා උපයුක්ත භාෂා රීතිය හා उपयुक्त भाषा रीतियः उपयुक्त भाषा रीतियः योग्य उपमा भाविते लिया गන්න को क्विक එකේ මේ අනුව පැහැදිලි වන්නේ उपयुक्त भाषा रीतियः योग्य उपमा भाविते योग्य उपमा भाविते හොඳට ලියා ගන්න योग्य उपमा भाविते योग्य उपमा भाविते योग्य उपमा भाविते योग्य उपमा भाविते उमग जातके सार्थकत्वයට प्रबल पिटुआहලක් වී ඇති බවයි प्रबल पिटुआहලක් වී ඇති බවයි හොඳයි प्रबल पिटुआहलක් වී ඇති බවයි හරි විචාර ඉවරයි ඔයගොල්ලන්ට මම අද දවසේ හොඳ විචාරයක් කියලා දුන්නා කියලා මං හිතනවා කොහොම බලන්න විචාරය හොඳයි කියන කට්ටිය දාන්න මාක් එකක් ඕකේ විචාරය හොඳයි තේරුණා පැහැදිලි මං සන්තෝෂයි පුතේ ඕගොල්ලන්ට දෙයක් කියලා දීලා නිහතමානී සතුටක් ගුරුවරයෙක් වශයෙන් මම විඳිනවා නිහතමානීව විඳිනවා ඇයි ඕගොල්ලෝ අද විචාරයක් ලියන්න හරියට ඉගෙන ගත්තා දැන් මගේ නම්බර් එක ලියා ගන්න මට WhatsApp මැසේජ් එකක් දාන්න ඔයාගේ නමයි ඔයාගේ පාසලයි ඔයාගේ ශ්‍රේණියයි දාන්න WhatsApp මැසේජ් එකක් මගේ පන්ති වලට එන්න කැමති නම් මම group වලට ඇඩ් කර ගන්නම් 0.77යි 298යි 130යි 7 මේක මේ නම්බරයට දාන්න WhatsApp message එකක් නැත්නම් මෙන්න මේ නම්බරයට දාන්න මේකට වඩා මම කැමති මෙන්න මේ නම්බරයට දානවා හරි මේ නම්බරයට දාන්න මේක මගේ නම්බරේ 0.77යි 298යි 130යි 7 මගේ පන්ති තියෙන දවස් මම ඕගොල්ලන්ට එවන්නම් ලංකාවේ ඉන්න ඕනම කෙනෙකුට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් අපි රිවිෂන් එකක් කරනවා සෙනසුරාදා උදේ පාන්දර 5ට සෙනසුරාදා පාන්දර 5ට රිවිෂන් යනවා සෙනසුරාදා උදේ පාන්දර 5ට පුතේ රිවිෂන් එක පටන් ගන්නවා තියරි පන්තියක් යනවා පුතේ අඟහරුවාදා 11 කට්ටියට මං කියන්නේ මං කාලසටහන් දෙන්නම් හරි ඔන්න දැම්මා නම්බර් එක 0.77යි 298යි 130යි 7
දැන් මම WhatsApp කරන්න ඔයාලගේ ශ්‍රේණිය දාන්න. ඔයාලගේ ශ්‍රේණිය දාන්න දැන් 11 නම් දැන් 11 දාන්න. 10 නම් දැන් 10 දාන්න. අපි ආයෙ ෆ්‍රී කරනවා. මාසෙකට එකක්, සතියකට එකක් ඒ වගේ කරනවා. විචාරයකට පුතේ විචාරයකට මම පෙන්නන්න අපි හිතමු මෙන්න මේක කියලා ෆුල් ස්කැප් කොලේ 15 විචාරයකට මේ ෆුල් ස්කැප් කොලේ මේ පැත්තයි ඇති මේක පිටුවක් ඇති හොඳටම ලියනවා නම් තව පිටු කාලක් ලියන්න මම කැමතියි ඒ ඇති හරි එතකොට ඒක තමයි ඒ වගේම අපේ අනිත් ගුරුතුමාගේ සම්මන්ත්‍රණය තියෙනවා මහේෂ් ටී ප්‍රේමරත්න සර්ගේ ඉංග්‍රීසි සම්මන්ත්‍රණය මම වගේ බොහොම දැවැන්ත විදියට පන්ති කරන අපේ සර් කෙනෙක් මම ඒක දාන්නම් ඕගොල්ලන්ට ඒ සම්මන්ත්‍රණය පිළිබඳව මහේෂ් ටී ප්‍රේමරත්න ඉංග්‍රීසි ගුරුතුමාගේ සම්මන්ත්‍රණය තියෙනවා පුතේ සැප්තැම්බර් මාසේ 25 වෙනි සෙනසුරාදා උදේ 8:12 උදේ 8:12 තියෙනවා මම ඒක දාන්නම් ඉංග්‍රීසි ගුරුතුමාගේ එහෙනම් මගේ පන්තියට එන්න කැමති නම් දැන්ම මට WhatsApp කරන්න ඕගොල්ලෝගේ නමයි පාසලයි ශ්‍රේණිය අපේ පන්තියට එන්න දැන්ටම මම හිතන්නේ WhatsApp message 65ක් 70ක් ඇවිල්ලා තියෙනවා අලුතින් ඇවිල්ලා තියෙනවා 0.77 මේකට WhatsApp කරන්න අපේ පන්තියට එන්න කැමති නම් ඒ වගේම අපේ ආයතන දන්න ළමයි ඒ ආයතන වලින් බැඳෙන්න පුළුවන් හරි හොඳයි එහෙනම් දැන් ගොඩක් ළමයි මට මැසේජ් කරලා තිබ්බ බොහොම හොඳයි සන්තෝෂයි ඕගොල්ලන්ට දෙයක් කියලා දුන්නා නම් ඕගොල්ලන්ට අද දෙයක් ඕගොල්ලෝ ඉගෙන ගත්තා නම් ගුරුවරයෙක් විදියට මම පුදුමාකාර සන්තෝෂයක් අපේ ගෲප් එකේ ඉන්න අපේ YouTube එකේ ඉන්න යාව ජීව සමාජිකයෙක් විදියට මම එක දේවල් ඕගොල්ලන්ට දාන පුතේ මගේ පන්තියේ කවදාවත් පුතේ කුණුවarp කියන්නේ මං කියන්නේ පුතේ මට එහෙම කියන්න අයිතියකුත් නෑ රත්තරන් දුවේ පුතේ මගේ පන්තිය තනිකරම උගන්වන පන්තියක් මගේ පන්තිය පුතේ ඕගොල්ලෝගේ අම්මගේ තාත්තගේ දුක් මහන්සියෙන් උපයන සල්ලි වලින් ගෙවන ඕගොල්ලෝගේ අම්මලා තාත්තලා ගෙවන පන්තියක් ඒක නිසා උගන්වන එක විතරයි මම කරන්නේ ඕගොල්ලෝගේ ජීවිතය හදා ගන්න මම උදව් කරන්නම් ඒක නිසා කැමති කට්ටිය WhatsApp message එකක් දාන්න ආයිත් මම නම්බරේ ලියනවා 0.77යි 298යි 130යි 7 ගෲප් වල නැති කට්ටිය පන්තියට ජොයින් වෙන්න කැමති නම් නම පාසල ශ්‍රේණිය ප්‍රදේශය ගම්පහ නම් ගම්පහ අනුරාධපුර නම් අනුරාධපුර ගාල්ල නම් ගාල්ල මාතර නම් මාතර ඒ විදියට දාන්න නම දාන්න පාසල දාන්න අනිවාර්යෙන් ශ්‍රේණිය ඕනේ මොන ගෲප් එකට ඇඩ් වෙයිද දන්නේ ප්‍රදේශය දාන්න එහෙනම් හරියටම පුරා පැය දෙකක් මගේ දුවල පුතාලත් එක්ක මම කාලය ගත කරනවා ලබන පොයට අනිවාර්යෙන් එකක් එනවා ළමයි 1000කට එකක් එනවා ඒක ව්‍යාකරණ වෙන්න පුළුවන් කවියකට විචාරයක් වෙන්න පුළුවන් අද නිවේ ගද්‍යයකට විචාරයක් ඊළඟට කවියකට විචාරයක් ඒක අපි ටිකක් රැය වෙලා දානවා 1000කට ළමයි 1000කට යාළුවන්ට කියන්න මම කැමතියි මගෙන් දෙයක් ඉගෙනගෙන ඕගොල්ලෝ පේපර් එකේ එකක් ගන්නවනම් ඕගොල්ලෝ කවදාවත් මගේ ජීවිතේට හම්බ වෙලා නැති වුණා මම ඕගොල්ලන්ට ආදරේ මොකද ඕගොල්ලෝ දුවල පුතාලා ඒක නිසා මම ඕගොල්ලන්ට ගොඩක් ආදරේ ඒක නිසා මගේ ජීවිතේටවත් හම්බ වෙලා නැති වුණා ඕගොල්ලන්ට කවදාකාරී මේකෙන් ඒකක් ගන්න පුළුවන් නම් ඕගොල්ලෝ ජීවිතේ ගොඩ පුතේ ගොඩ මං ඉන්නේ කිරිබත් ගොඩ මගේ නම දුමින්ද විජේවර්ධන හරි පුරා වසර ගණනක් මං සිංහල උගන්වන ගුරුතුමෙක් එහෙනම්
ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි රත්නත්‍රයේ පිහිටයි ඔබ සියලුම දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා එනම් අපි අදට සමුගන්නවා ආයුබෝවන්